අයිබෝන් මහ පොළොවේ තියෙන වැලි කැට මොනම මොහොතකවත් සමාන වෙන්නේ නැහැ කියලා අපි අහලා තියෙන කතාව වගේම අතක ඇඟිලි පහකටත් ඒ කතාවම අදාළ කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඇඟිලි සලකුණුත් අපි දන්නවා කෙනාගෙන් කෙනාට වෙනස් කියලා. හැබැයි අපි එකිනෙකාට බලපාන පොදු සිද්ධියක් විස්තර කරන්න ඕනුනයින් පස්සේ මේ වෙනස් වූ තැන්වලින් අපි සමාන දේවල් හොයාගන්නට උත්සාහ කරනවා. සමහර වෙලාවට මේ ඔබ මට වෙනස් වුණාට මම ඔබට වෙනස් වුණාට අපිට පොදුවේ පිළිගත හැකි, පොදුවේ එකඟ විය හැකි, ඒ වගේම පොදුවේ අත්දැකීම් කරගත හැකි කාරණාවන් ජීවිතේදී හමු වෙනවා. දැන් මේවා විවරණ සහිතව ඉදිරිපත් කරනකොට යම් අදහස් අරගෙන යනකොට අපිට මේ දේවල් කියන්න ක්‍රමයන් ඕන වෙනවා. දැන් සමහර වෙලාවට එය කතාවක් විදිහට කියන්න පුළුවන්. එහෙම නැත්නම් තව එකතු කිරීම එක ප්‍රබන්ධයක් විදිහට කියන්න පුළුවන්. මේ විදිහට විවිධ ආකාරයෙන් මේ කතන්දරය ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ කතාව, ප්‍රබන්ධය, එහෙම නැත්නම් කතන්දරය කොහොමද අපි මේ වෙනස් විදිහේ ප්‍රවර්ගයන් කොට හඳුනා ගන්නේ? අද ඒ පිළිබඳවයි අපේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කතාව සහ නවකතාව කියන මාතෘකාවෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ කතාව ගැන, නවකතාව ගැන, ඒ වගේම එහි ආකෘති සහ එහි මූල සාධක පිළිබඳව තොරතුරු ගෙනහැර දක්වමින් කතාව සහ කතන්දරය අපේ ජීවිතවලට කළපු බලපෑම, අපිව වෙනස් කරපු විදිය පිළිබඳව ලෙවිසැරි ප්‍රේමේදී සාකච්ඡා කරන්න. ඒ සඳහා අපි ඇරයුම් කළා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද රත්නායක මහත්මයාට. එතුමන් සාහිත්‍යවේදියෙක්, ඒ වගේම පොත් ගණනාවක් ලියා පළ කළ ලේඛකයෙක්. ඒ නිසා සම්මාන උළෙලවලදී අපට හමුවන නම කියවන ලේඛකයෙක්. ඉතින් ඒ නිසා එතුමන්ගේ පැමිණීම මේ කතාව එළිය කරાવી බොහොම වටිනාකම් සහිතව. අයිබෝන් ඔබතුමාට. ඒ වගේම කීර්ති වැලිසරගේ ලේඛකයා, එතුමත් එලෙසමයි සම්මානනීය ලේඛකයෙක්. ඒ වගේම නිරන්තරයෙන්ම අපිට සාහිත්‍ය සංවාදවලදී හමුවන කෙනෙක් නිසා මේ මාතෘකාවට වඩාත් ගැළපෙන තොරතුරු සමුදායක් එකතු කරાવી. අයිබෝන් ඔබතුමාට. ඒ වගේම අනුරසිරි හෙට්ටිගේ මහත්මයා විශේෂයෙන්ම සාහිත්‍ය උළෙල සහ සාහිත්‍යකරණය පිළිබඳව කතා බහ කරනකොට එතුමන් නිරන්තරයෙන්ම මේ අගනුවර සමාජය තුළ අපට හමුවන චරිතයක්. ඒ වගේම සම්මාන දිනු ලේඛකයෙක් විදියට විවිධ සම්මාන උළෙලවල මේ වසරේ වැඩිපුර නම කියවන ලේඛකයෙක්. ඉතින් ඒ නිසා ඒ සුබ පැතුම් සමගම අපි ඔබතුමන්ට අයිබෝන් කියනවා. මුලින්ම අපි මේ මාතෘකාවට මුලක්, ඇරඹුමක් සහ මේ ඉමක් කොනක් හොයාගන්න ඕනකම තියෙන නිසා මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද රත්නායක මහත්මයා වෙත යොමු වෙනවා. දැන් මේ කතාව, එහෙම නැත්නම් මේ කතන්දරය, දැන් කතා කලාව කියලා අපි ගමුකෝ. එහෙම ගත්තාම ලේසි. දැන් කතා කලාව අපිට මේ කොහොමද හුරු වෙන්නේ? මිනිස්සුන්ට කොහොමද මේ කතාවත් එක්ක ජීවත් වෙන්න හිතෙන්නේ? අපි ඈත කොහේ හරි තැනකට ඔබතුමාට පුළුවන් අපිව එක්කන් ගිහිල්ලා එතන ආරම්භය කොටගෙන අපේ කතාවට, අපේ සාකච්ඡාවට ආරම්භයක් හදලා දෙන්න. ඔව්. ඇත්තටම අපි ඒ කියන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය දක්වාම මේ කියන කතන්දරය අපිට ගෙනියන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ පුද්ගලයෝ දෙන්නෙක් මුණ ගැහුණේ යම් දවසකද අපි කියන සමාජයක් ගොඩනැගෙන්න මූලිකම අවශ්‍යතාව පුද්ගලයෝ දෙන්නා. එතනින් මෙහාට පුද්ගලයෝ දෙන්නක් සහ ඊට වැඩි ගණනක් එකතු වෙලා තමයි සමාජයක් නිර්මාණය වෙන්නේ. එතකොට පුද්ගලයෝ දෙන්නෙක් අතර සම්බන්ධතාව ගොඩනැගෙන්නේ සාකච්ඡාව, කතාබහ තුල. ඒ කතාබහ ගෙනියන ප්‍රබලම බලවේගය, ගාමක බලවේගය
විදියට ඔය කතන්දරය එදිනෙදා ක්‍රියාත්මක වෙනවා. ඒක අපි සරල වචනයෙන් කිව්වොත් ඕපාදූපය. ඕපාදූපය. දැන් අපි කෙනෙක් මුණ ගැහුණාම මම කීර්ති මහත්තයා මුණ ගැහුණාම කොහොමද කියලා අහනවා. කොහොමද කියලා අහන්නේ ඇත්තටම අපි දෙන්නගේ තියෙන සුහදතාව ගනුදෙනුවේ දෙන්නාට දෙන්නගේ පහුගිය දවස්වල සිද්ධ වෙලා තියෙන දේවල් දැන ගැනීම. ඒ දැන ගැනීමේ එක්තරා කුතුහලයක් තියෙනවා. ওই කුතුහලය කියන එක මිනිසාගේ චින්තනයේ නිතර ළඹ දෙන හැම තැනකම අවශ්‍යතාවක් විදියට පවතින දෙයක්. එතකොට අනේකා ගැන දැනගැනීමේ කුතුහලය නිතරම තියෙනවා. එතකොට අන්නේ කුතුහලයේ හින්දා අපි නිතර සෙවිල්ලෙන් ඉන්නවා අනේකාට මොකද උනේ. එතනදී නිතරම අපි අතර සංසරණය වෙනවා ඕපාදූපය කියන එක. ඉතින් අන්න එතන තමා මම දකින්නේ ඔය කියන කතාවේ කතන්දරයේ සියල්ලේ ආරම්භය. ඉතින් ඇත්තටම විශේෂයෙන් මම ඔතනදී දැන් මගේ මූලාශ්‍ර මම මේ ප්‍රසිද්ධ කරගන්න හදනා නෙමෙයි. ඒ වුණාට මගේ කෙටිකතා සංග්‍රහයක් පෙට්ටිකඩේ ගැහෙනගේ ගීතේ ඒකේ ප්‍රස්තාවනයි පෙරවදනේ මම ওই කියන කතා කලාවේ ආරම්භය ගැන යම්කිසි සටහනක් දක්වලා තියෙනවා. කෙටිකතා නවකතා කලාවේ ආරම්භය ගැන සඳහන් කරන් දැද්දී මේ ඕපාදූපය සමග ඒ කියන්නේ සමාජානුයෝජන කාර්යය කියන එක අතීත සමාජයේ විස්තෘත පවුල තුල අපිට හිටියා සීයා ආච්චි අම්මා තාත්තා සහ දුව දරුවෝ කියන සමස්තය. එතනදී සීයා ආච්චි කියන අය අතීතයේ එයාලා ජීවත් වීමෙන් ලැබපු අත්දැකීම් සියල්ල අනාගත පරපුර කරා සංනිවේදනය කළේ ජනශ්‍රුතිය හරහා. ඒ ජනශ්‍රුති කියන්නේ කතන්දරය, කතා කලාව. එතකොට බුදුහාමුදුරුවන්ගේ ඉතිහාසය ගත්තත් අපිට බුදුහාමුදුරුවෝ ජාතක කතාවෙන් මොකක්ද කරන්නේ? සමාජානුයෝජන කාර්යය සහ ඒ කියන්නේ පිළිපැදිය යුතු තත්වයන් හෙළිදරව් කරන්නේ කියලා දෙන පාඩම් උගන්වන්නේ මෙන්න මෙහෙම හිටියොත් මෙහෙම වෙනවා අතීතේ මෙහෙම වෙලා තියෙනවා. අන්නේ කතා කලාව ඔස්සේ. එතකොට මේ කතන්දර ඉතින් ඔන්න ඔය කියන සමාජානුයෝජන කාර්යයේදී බලපවත්වපු ප්‍රධාන මෙවලම තමා කතන්දරය, කතාව, ජනශ්‍රුතිය. ඉතින් අන්න ඒ කියන කතන්දරයේ කතාවේ නූතන ප්‍රවේශය තමා නැත්නම් ලිඛිතමය මූලාශ්‍රය තමා අපට නවකතාව කෙටිකතා විදිහට මුණ ගැහෙන්නේ. හොඳයි දැන් අතරම දැන් ඕනම කතාවක තියෙන්නට ඕන අරමුණක්. එතකොට මේ ලිඛිත භාවිතයේදීද අරමුණු හැදෙන්නේ? එහෙම නැත්නම් කතාව ඇතුළෙත් අරමුණක් තිබුණාද? දැන් අපි ඕනේ එකකට බැලුවහම කතාව ඇතුළෙත් අරමුණක් තියෙන්න ඕන. දැන් මෙතුමා කියපු විදිහට එතකොට ඕපදූපයට අරමුණක් තියෙනවා. ඔව් තියෙන්නේ. ඇත්තම මේ එතෙන්ටම සම්බන්ධ වෙනවා නම් මේ අතීත මිනිස්සයා Tamanට අත්දකින්න ලැබිච්ච විවිධ සංසිද්ධීන් අවස්ථා මේ කේවලව අරගෙන ඔහු දවස පතා මුණ දෙන ඒ අභියෝග සමහරට දඩයමේදී ඔහු ලබන අත්දැකීම් ඔහුගේ ජයග්‍රහණ ඒවා පුරසාරම් එකතු කර නැවත ගෙදර ඇවිල්ලා තමන්ගේ අමුදරුවන් එක්ක රාත්‍රියේ ප්‍රකාශ කරන්න පෙළඹෙනවා. සමහරක් වෙලාවට දවල් කාලයේ දැක්ක අපූර්ව විස්මිත රූපයන් ඔහු ඒක ප්‍රතිරූපණය කරනවා ගල් ගුහා බිත්ති. එතකොට මේ විදිහට තමයි කලාවේ ආරම්භය එන්නේ. නවකතා කලාවේ, කෙටිකතා කලාවේ වගේම වෙනත් ඊට කලින් තිබෙච්ච කතා කලාවන්ගේ ආරම්භය ඔය තරම්ම දුර ඈතට යනවා. ප්‍රශ්නය තියෙන්නේ අර තනිව කේවලව අත්විදින සංසිද්ධීන් ඔහු ගෙදර ඇවිල්ලා වින්‍යාසගත කරලා ඉදිරිපත් කරනවා. දඩ මේ කියන්නේ දඩයක් කරුවා වශයෙන් තමන් යද්දි සතා හිටියේ කොහෙද? ඔහුගේ බැල්ම කොහොමද? ඔහුගේ උපක්‍රමයේ ගැලවෙන්න ගත්ත උපක්‍රමය, ඊට තමන් යොදපු උපක්‍රමය මේ විදිහට සංසිද්ධීන් වින්‍යාසගත කිරීම ආරම්භ වෙනවා. ඒ වින්‍යාසගත කිරීම තුළ තමයි අසන්නාට වින්දනයක් එන්නේ. අසන්නා සන්ත්‍රාසයට පත් කරනවා, බියට පත් කරනවා. අවසානයේ ඔහු ජයග්‍රහණය ලබන බව ඒත්තු ගත්තාම සැනසීමට පත් වෙනවා, තෘප්තියට පත්. මෙන්න මෙහෙම ගොඩනැගෙන
කතා කලාව තමයි අපිට අද වෙනවිට විවිධ ශේස්ත්‍ර ඔස්සේ විවිධ ඉසව් ඔස්සේ ගිය නවකතාව, කෙටි කතාව ආදී විවිධ ඉසව් ඔස්සේ යන, ශාන ඔස්සේ යන කතා කලාවක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒක ලොකු දෙයක්. ඔව් ඇත්තටම දැන් ඔය අහගෙන ඉන්න අපි කැමතිනේ ගොඩක් දේවල්. කවුරු හරි සිද්ධියක් කියනකොට අහන් ඉන්නකොට දැන් අපිට අදටත් දැන් මෙතුමා කීර්ති මහත්තයා කිව්වා නම්රේ දැන් අපි මේ ගෙදර ගිහිල්ලා කියන කතාව කියලා කිව්වේ. ඒකෝර දැන් බැලුවාම අපි මේ සිද්ධි තවත් කෙනෙක්ට sannivedanaya කිරීම ඇතුළෙම තමයි කතාව නිර්මාණය වෙන්නේ. ඒකට මේ ශ්‍රව්‍ය ගෝචර සමාජ නිර්මාණය වීමේ කැමැත්ත. එහෙම නැත්නම් මේ ශ්‍රව්‍ය ගෝචර බව කියන තැන ඉඳලා අපි මේකටම ආරම්භයක් ගත්තොත් එහෙම මේ අහගෙන ඉන්න තියෙන පුරුද්ද සහ අහගෙන ඉන්න තියෙන කැමැත්ත කතාවට සම්බන්ධ වෙන විදියෙන් අපි ආරම්භයක් හදාගමු. ඔව් මෙහෙමයි. දැන් මේ අපේ විදුදුන් දෙන්නම කියපු එකේම දිගුවක් හැටියට මම එන්නේ ගෝත්‍රික සමාජය මානවය ගෝත්‍රයක් හැටියට එකතු වෙන කුටුම්බය ඇතුළේ එකතු වෙන ආරම්භුනේ කවදාද? ඒක එදා සිටම මේ කතාව කියන සංකල්පය මිනිසාගේ පරිහරණයේ තියෙනවා. අර දැන් කීර්ති මහත්තයා කිව්වා වගේ අපි දැන් ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජින් වරුන්ගේ ගුහා චිත්‍රවල තාම හොයාගෙන තියෙනවා. ඔවුන් තමන්ගේ දඩයම් මාර්ගය නැවත නිවසට පැමිණියට පස්සේ වාර්තා කරපු සිතුවම්. සතෙක් ඉන්නවා, ඊතලේ යනවා තියෙනවා, මම ඉන්නවා, ඒකේ පුද්ගලයා ඉන්නවා. ඔක් කතාවක් තමයි කියන්නේ. ඒතකොට මේ ශබ්දයේ මිසක් භාෂාර්ථ ගොඩනැගිලා තිබ්බේ නෑ මානවය අතරේ. ඒතකොට මේවා ගොඩනැගුණාට පස්සේ සිදුවෙන ක්‍රියාවලිය කතාවෙන් පොඩ මිදිලා කතන්දරය බවට පත් වෙනවා. තව අනුසාංගික කාරණා එකතු වෙලා. මම ඒක දැන් උදාහරණයකින් පැහැදිලි කරොත් අපි දන්නවා නරියා සහ මිදිවැලේ කතාව තියෙනවානේ. කතාවක් කිව්වම මොකද තියෙන්නේ? නරියෙක් ඉන්නවා, කැලයක් මැද්ද යනවා, මිදි පොකුරක් දකින්න ඒක කඩා ගන්න උත්සාහ කරනවා, ආපහු යනවා. ඒක කතාවයි. කතාව පැහැදිලිනේ. නරියෙකුත් ඉන්නවා, මිදිවැලෙකුත් ඉන්නවා, ඔහුගේ අපේක්ෂාවකුත් තියෙනවා. අපේක්ෂාව ඉෂ්ට වෙන්නේ නැහැ, ඔහු නැවත යනවා. හැබැයි මේ කතාව කතන්දරයක් බවට පත් වෙද්දී අපිට ආරම්භ කරන්නේ කොහොමද? ඔන්න එකෝමත් එක කාලයක ඔන්න එකට කාලය ආරෝපණය වෙනවා. එකෝමත් එක රටක ඔන්න රටක් ආරෝපණය වෙනවා. කැලේක නරියෙක් හිටියා. ඔන්න නරියෙක් ඉන්නවා. මේ නරියට බඩගින්නක් ඇතිවෙනවා. අන්න කතාවට තව අර කතාව තමයි මේ. හැබැයි තව වෙන බඩගින්නක් ඇති වෙනවා. ඒතකොට කෑම හොයාගෙන යනවා. ඒතකොට අපේක්ෂාවක් ඇති කරනවා ඒ කතන්දරය ඇතුළත තුල. ඊට පස්සේ යන්නකොට ඔන්න දැන් මේ කතාව පොඩි ස්තරයන් එනවා. ගෙනලා ඊට පස්සේ මිදිවැලක් යනවා. ඊට පස්සේ ඔහුගේ ප්‍රීතිය අපි ප්‍රකාශ මේක දැකලා නරියට ලොකු සන්තෝෂයක් ඇති වුණා. දැන් අර කතාව තමයි. හැබැයි මේක දැන් කතන්දරයක් බවට පත් වෙලා තියෙනවා. මේ කතන්දරය ඇතුලේ නරියාගේ උත්සාහය උඩපනින්න හැටි මේ සියල්ලම මේ කතාවට ඇතුළේ ඊට පස්සේ මේකෙන් දෙනවා එකක් අපෝ මේ මිදි තිත්ත ඇති. හීනෙක දීලා කතාව ඉවරයි. හැබැයි අරකම තමයි මේක කතන්දරයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ අහගෙන ඉන්න කැමැත්ත ඇති කිරීම තමයි මේ කතන්දරය. හැබැයි කතාව තුළ තියෙන බොහෝ දුරට විස්මයක් තියෙන්න පුළුවන් කතාව තුළ. කතාව තුළ විස්මයක් තියෙන්න පුළුවන්. කතන්දරය තුළ තියෙන ආනන්දයක් සහ ප්‍රඥාවක්. ප්‍රබන්ධය තුළ අපි ප්‍රබන්ධ කියන මාතෘකාවට එනකොට අපිට කතා කරන්න පුළුවන් මේ කතාව කතන්දරයක් බවට පත් වෙලා පසුව ප්‍රබන්ධයක් වීම නිසාම ඒකට එකතු වෙන වාස්තවික තත්ත්වයන් සහ ප්‍රබන්ධයක වේට් එක නව කතාව කෙටි කතාව මේ බර ඇති වෙන්නේ ඒ අනුසාංගික අංග එකතු වෙනවා. හැබැයි මේ මොනවා එකතු වුණත් මේකේ මූලය තියෙන්නේ අර කතාව කියන තැන. මේ කතාවේ වර්ධනීය අවස්ථාව තමයි කතාව, කතන්දරය සහ ප්‍රබන්ධය. මේවා මේ වර්ධනය කරන්න භාවිතා වෙන ප්‍රබලම සාධක තමයි භාෂාව. අක්ෂර භාෂාවෙන් ප්‍රබන්ධය බවට පත් වෙච්ච එක. ඊට පෙර කතන්දරයට අක්ෂර නැතත් හඬ සහ ශබ්දය එකතු වෙලා ඒ අක්ෂර වල තියෙන වචන උන තේරුම් දීලා ගොඩනැගිච්ච හැටි. හැබැයි මේ අවස්ථා තුනම එකිනෙකට වෙනස්. එකිනෙකට සාම්‍යයි වගේම එකිනෙකට වෙනස්. ඒක නිසා කතාවම තමයි කතන්දරය බවට පත් වන්නේ, ප්‍රබන්ධය බවට පත් වන්නේ. හැබැයි ඒවට අදාළ වුණ අවශ්‍ය වුණ සියලුම සාධකයන් කතාව නිෂ්පාදනය කරපු මිනිසා විසින්ම තමයි ඒවත් නිෂ්පාදනය කරගන්නේ. ඒක නිසා නවකතා ඇතුලේ කතාවක් හොයන්න පුළුවන්. හැබැයි ඒක කතාවම නෙමෙයි. කතන්දරයක් හොයන්න පුළුවන්. හැබැයි ඒක කතන්දරේම නෙමෙයි. ඒකේ වෙන තවත් ගුණාංග එකතු වෙලා වෙනත් ප්‍රොඩක්ට් එකක් හැටියට තමයි ඒක තියෙන්නේ. දැන් කතාව, කතන්දරය සහ ප්‍රබන්ධය එහෙම කියලා ගත්තාම කතිකාචාර්යතුමනි දැන් මේකේ කොටස් තුන බොහොම පැහැදිලිව බෙදුම් රේඛාවක් සලකුණු කරලා බෙදුම් කඩනයක් ඔස්සේ
වෙන් කරලා දක්වන්න පුළුවන්. ඒ වගේම අනුරසිරි හෙට්ටිගේ මහත්මයා කියන විදිහට අවශ්‍ය වූ ඕනෑම විටක මේ තුනම එකට අරගෙනත් අපිට කතා කරන්න පුළුවන්. දැන් අපි කතාව, කතන්දරය, ප්‍රබන්ධය කියන කාරණාවන් පිළිබඳව යම් දල පැහැදිලි කිරීමක් අදහසක් ලබාගත්ත නිසා මට හිතනවා මේ දැන් අපිට ඇසුණු කතා පිළිබඳව ඈත අතීතයට ගිහිල්ලා ගත්තොත් එහෙම ජාතක කතා පොත් වහන්සේ පිළිබඳව ඔබතුමන් මතක් කරා. එතකොට අරාබි නිසුල්ලාසේ කතා අපට ඇහුණා. පංචතන්ත්‍රයේ කතා අපට ඇහුණා. නස්රුදීන් කියපු කතා අපට ඇහුණා. දැන් මේ ශ්‍රව්‍ය රස කතා වලින් අපේ සමාජයේ පෝෂණය වුණු ආකාරය පිළිබඳව යම් අදහසක් ගත්තොත් මේ කතා බහට තවත් පෝෂණයක් එකතු වේවි. ඔව්. මම ඉස්සලා අපි කතා කරපු කතාවට සම්බන්ධ කරලා මෙහෙම ආරම්භය ගන්නවා. බැරට් එච් ක්ලාක් සහ මැක්සිම් ලේබර් කියන සමාජ මානව විද්‍යාඥයෝ දෙන්න Great Short Stories of the World කියන කෘතියේ කියනවා මිනිසා ගල් ආයුධ තනා ගැනීමට පෙර කාලයේ සිටම පැවතියාසේ කතා ඇසීමේ හා කීමේ ප්‍රබල නොසන්සිඳුණු ආශාව අදද එලෙසින්ම පවතී. ඉතින් ඇත්තටම අපි මේ කතා කරන සමස්තයේ තියෙන අන්තර්ගතය ඔන්න ඔය කියන නූල. ඔය කියන නූල වටේ තමයි මේ සියල්ල එදා ඉඳන් අද දක්වාම ක්‍රියාත්මක වෙන්නේ. ඒක එදා යුගයේ වෙන නමකින්, වෙන ආකෘතියකින්, වෙන සන්දර්භයක ක්‍රියාත්මක වෙනවා. අද නවකතාව, ප්‍රබන්ධ කතාව, කෙටි කතාව කියන නාමකරණයන් යටතේ ඒ ශානර ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඇත්තටම මේ එක එක අවදීන් වල ඒ කියන්නේ අපි යම් යම් ශිෂ්ටාචාරයේ විවිධ අවදීන් පසු කරගෙන යනකොට අපි අත්පත් කරගන්න දැනුම් සම්භාරයන් සමග අලුත් අලුත් සොයා ගැනීම වලට යනවා. අපි දැනුමේ බුද්ධියේ විවිධ වර්ධනීය අඩවීම් වලට යනවා. එතකොට අපි හිටපු දැන් උදාහරණයක් විදිහට අපි ජාතක කතාව කියන ආකෘතිය ඉක්මවලා ඒ ඔස්සේම නිර්මාණය කරගන්න තවත් ආකෘතියකට යනවා. දැන් උදාහරණයක් විදිහට මාර්ටින් වික්‍රමසිංහ විශේෂයෙන් තර්ක කරන මාතෘකාවක් තමයි අපේ ප්‍රබන්ධ කතාව, විශේෂයෙන් නවකතාව, කෙටි කතාව බිහි වෙන්නේම ජාතක කතා වගේ අපේ පුරාණ බණ කතා, ජාතක කතා වගේ, ඒ කියන්නේ සද්දරවත්තාවලී කතා, ඔය වගේ කතා ආශ්‍රයෙන් කියන එක. හැබැයි මේ මතයට මම එකග නෑ. ඒ වුණාට වික්‍රමසිංහ දරන මේ මතේ ප්‍රබල ඇත්තක් තියෙනවා. මොකද අපිට ලැබෙන, ඒ කියන්නේ බටහිරින් තමයි අපිට ඇත්තටම නවකතා, ප්‍රබන්ධ කතා ආකෘතිය ලැබෙන්නේ. ඒ ආකෘතියට ලේමස් පිරෙන්නේ ඔය කියන අපේ ජාතක කතා, බණ කතා, සද්දරවත්තාවලී කතා වලින් තමයි. මොකද ඒකට හේතුව ඒවා තමයි අපේ සංස්කෘතියේ තිබිච්ච දේවල්, අපේ සංස්කෘතියේ කතා. එතකොට දැන් ඕනෑම කලාවක්, සාහිත්‍යයක් එදා යුගයේ මිනිස් ජීවිතේ තමයි හෙළිදරව් කරන්නේ. මිනිස්සු ජීවත් වෙච්ච විදිය. අපි ඔක වෙන විදියකින් කියනවා නම් සංස්කෘතිය. මිනිස්සු ජීවත් වෙන විදියනේ සංස්කෘතිය කියන්නේ. මිනිස්සුන්ගේ ජීවිත රටාව තමයි සංස්කෘතිය. එතකොට ඒ අදාළ යුගවල සංස්කෘතික රටා තමයි ওই විවිධ නාමකරණ යටතේ අපිට හම්බ වෙන්නේ. විශේෂයෙන් දැන් මේ ධනවාදී සමාජයේ අපි නියෝජනය කරනවා නවකතාව. අපේ ජීවිත නියෝජනය කරනවා මේ නවකතාව. එතකොට අන්න ඒ විදිහට ගත්තාම ඇත්තටම අද යුගයේ විශේෂයෙන්ම නවකතාව කියන අර ජාතක කතාවෙන් හෝ බණ කතාවෙන් කියව විදිහට ආදර්ශයක් හෝ නැත්නම් අපි ඊටත් වඩා ප්‍රබලව කියන සුසමාදර්ශයක් ගොඩනැගීම සඳහා නිර්මාණය වෙනවා කියන එක නෙමෙයි. ජීවිතය ඊට වඩා විද අයුරින් විවිධාකාරයෙන් හෙළිදරව් කිරීම, ජීවිතයේ විවිධ පැතිකඩයන් හෙළිදරව් කිරීම තුළින් පාඨකයා, කියවන පුද්ගලයා තමන් ඒ පොත කියවීමට පෙර සිටි මානසික හෝ බුද්ධිමය තත්වයෙන් මදක් ඉහළට ඔසවා තැබීමක්. අපි කියනවා සාහිත්‍යයේම වචන වලින් කියනවා නම් බුද්ධිමය නිම්වලු පුළුල් කරනවා කියන. හැබැයි ওই වචන අපි පාවිච්චි කරලා ඒ වගේ දැන් අරුත් නැති වෙලා. ඒ තරමට අර දේශපාලන වේදිකාවේ පාවිච්චි වෙනවා වගේ ඒවා නිතරම පාවිච්චි වෙලා ඒ වගේ අරුත් නැති වෙලා. ඒ හින්දා මම ඒවා නිතර පාවිච්චි කරන හරිය අකමැතියි. ඇත්තටම මම දකින්නේ සාහිත්‍ය කලාව විසින් කළ යුතු දේ තමයි අපිට සංස්කෘතියේ පවතින ගතානුගතික සන්දර්භ දෙවතාවක් නැත්නම් අලුතින් සිතන්න පොළඹවන තැනකට අපිව ගෙනියන්න ඕනේ. සාහිත්‍ය කලාව ඒ සඳහා අපිව මෙහෙවන්න ඕනේ. ඉතින් අන්න ඒ කියන
ඒ කියන කාරණාව නූතනයේ අපි කතා වෙනවා සංස්කෘතික සංස්කරණය කියන මාතෘකාව යටතේ. ඔය කියන සංස්කෘතික සංස්කරණය අද කියන ප්‍රබන්ධ කතාවෙන් ප්‍රබල වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ජාතක කතාවේ පටන් අද අපිට හම්බෙන නවකතාව කෙටි කතාව දක්වා ගමනේ විශේෂයෙන් අපි අද කතාව කතන්දරය කියමුකෝ අපි අද බලාපොරොත්තු වෙන ඔය කියන සංස්කෘතික සංස්කරණය. හැබැයි එදා යුගයේ අපි ඔය කියන දේ සිද්ධ වුණාට අපි බලාපොරොත්තුනේ කියන දේ නෙමෙයි බොහෝ දුරට ආගමික સંદર્ભය ඒ කියන වටපිටාව තුළ ආදර්ශමත් ජීවිතය කියන්නේ සමාජානුයෝජනය අන්නේ කියන තත්ත්ව. ඒක ජනශ්‍රුතියේ පටන් එදා යුගයේ සිද්ධ වෙච්ච දේ. දැන් ශ්‍රති භාෂිත ඔස්සේ අපිට මේ කතන්දර කලාව මතුවෙනකොට මේ ශ්‍රව්‍ය සාහිත්‍ය ලේඛනයට මාරු වෙච්ච යුගය පිළිබඳව අපි සාකච්ඡා කරොත් අපිට මොන වගේ තැනකින්ද මේ කතාවට ප්‍රවේශයක් ගන්න පුළුවන්? දැන් සාහිත්‍යයේ ආරම්භය ගැන සඳහන් කළා ඉතා වැදගත්. දැන් අපි දන්නු කෙටි කතා කලාවේ ආරම්භය ගැන කියනකොට දැන් මේ ඔය කියපු ශ්‍රව්‍ය ඒ ගෝචර තත්ත්වය තමයි මුල්ම ආකෘතියේ තියෙන්නේ. ඒ කියන්නේ කැන්ටබරි දේවස්ථානයේ වන්දනා කරන්න ගිය වන්දනා නඩ ලැබිනු මද විරාමයේ එතන ඉන්න කිසියම් බහුශ්‍රෘතයෙක් එතන ඉන්න. ඌ පටන් ගන්නවා කතාවක් කියන්න. දැන් ඒක බොහෝ වෙලාවට ආගමික අරමුණු විනයද එහෙම නැත්නම් ශික්ෂණයද පිළිබඳ මේ බරක් තියෙන හරයක් තියෙන කිසියම් කතන්දරයක් ඔන්න ඉදිරිපත් කරනවා. ඒක බොහොම අර ලැබෙන මද විරාමය තුල තමයි ඒක කියන්නේ. ඒක කෙටි. ඒක කෙටි කතාවේ ආරම්භයේ මේ කැන්ටබරි කතා කියලා අපි විශ්වාස කරනවා. ඒක අහන් ඉන්න තමයි කියවුනේ. ඒ වගේම දැන් ඩිකැමරන් කතාව තමයි නවකතාවේ ආරම්භයේ හැටියට සැලකෙන්නේ. ඒකත් ඒ වගේ මුලදී අහන්න ඊට පස්සේ ලියවෙන්නේ. දැන් කාලාන්තරයක් මේ විදිහට මූලික වශයෙන්ම අර කියවෙච්ච විදිහේ ආගමික අරමුණක් තමයි බොහෝ සාහිත්‍යයන්ගේ ආරම්භය දකින්නේ. කතා කලාවේ ආරම්භයේ ජාතක කතාව ගත්තත් සද්ධර්ම රත්නාවලිය ගත්තත් පංචතන්ත්‍ර හිතෝපදේශයේ පැත්ත මහා භාරත ආඛ්‍යාන කතා මේ විදිහට ඒවැය තිබුණේ ආගමික අරමුණ. හැබැයි අද වෙනකොට අපි දකිනවා අද මේ ආගමික අරමුණේ දැන් අපේ මුල් කාලීන නවකතාවල පවා දකින්න පුළුවන් සුරා පානයේ තියෙන ආදීනව කියන මාංශ මේ භාවිතයේ තියෙන වැරදි ඒ වගේම නරක චර්යාවන් විවේචනය කරන පියදාස සිරිසේන මහත්මයාගේ නවකතාවෙන් දකිනකොට මේ ආభాසය දැඩිව තියෙනවා. නමුත් වර්තමානයේ එනකොට අපි දන්නවා නවකතාව විශේෂයෙන් ගත්තොත් ඒක ජීවිත විවරණයක් කියන තත්ත්වයේ පවතින්නේ. ඒතර ජීවිතය කියලා කියන්නේ පුජ්‍යල කේවල තනි ජීවිතයක් පමණක් නොයි. ඒ ජීවිතයට පදනම් වන සමාජ ආර්ථික දේශපාලන සියලු සන්දර්භය ඒ ජීවිතයත් එක්ක බැඳී තියෙන ඒ ජීවිතය හා ඊට බැඳුනා වූ පසුබිම් වන පදනම් වන මේ සංස්කෘතික කාරණා සියල්ල එකවර ඒ ද්විත්වයම එකවර අවලෝකනය කරන මාධ්‍යයක් බවට නවකතාව පත් වෙලා තියෙනවා. මුලින් දැක්ක අපි කතාවක කිසියම් ආකාරයක සරල බවක් ඒක රේඛීය බවක් එහෙම දැක්කත් අද වෙනකොට මේ සංකීර්ණත්වය මනුෂ්‍ය ජීවිතයේ ඒ වගේම ඔහු මුහුණ දෙන සංසිද්ධීන් ඔහුගේ දෛනික ජීවිතය වගේම ඔහු මානව එක්කු හැටියට ඒ මානව සමාජයේ ඔහු අයත් වන සමාජ පැතිකඩ පදාසිය තුළ ඔහු එක්කලම විවරණය වෙනවා ඒ සංකීර්ණ අභ්‍යන්තර ඉම්පෙදෙස් රාශියක්. ඒ නිසා අර සරල කතන්දරය හෝ කතාව හෝ නොවේ ප්‍රබන්ධයට එනකොට අද අනුරසිර මහත්මයා පැහැදිලි කළා මේ ප්‍රබන්ධය කියන්නේ ඊ타මත්ම එක අතකින් වියුක්තයි අනික් අතින් සංකීර්ණයි. ඒක වර්තමානයේ වෙනකොට මිනිස් අපි කොයිතරම් සංකීර්ණ වියුක්ත ඇතැම් විට ජීවිතයක් දත් විඳින්මින් සිටින්නේ ඒ ජීවිතයේ නිරූපණයටම තමයි නවකතාව වෙන් වෙලා තියෙන්නේ.
හොඳයි දැන් මේ අහගෙන හිටපු කතාව ඇයි ලේඛනට යන්න ඕන වෙන්නේ කියන කාරණාව අපි මතු කරගන්න දැන් මේ අහගෙන ඉන්න තිබ්බනේ අපිට. අපි අහගෙන ඉන්නේ නැතුව ඇයි මේක ලියන්න පෙළඹුණේ. දැන් මේ ගැන අපි කතා කරමු. කතාව, නවකතාව, ඒ වගේම මේ ප්‍රබන්ධකරණය මේ ආදී වූ දේවල් පිළිබඳවයි අපි අද ලිවිසරි ප්‍රේමයේදී ඔබේ අවධානය යොමු කරන්නේ. අපිට විරාමයකට යන්න අවසර දෙන්න. ඊට පස්සේ ඇවිත් අපි කතා කරමු ආයෙත් කතාව සහ නවකතාව ගැන. මම පියල් ගම් පෙරලියේ නුඹ නන්ද නොවේදෝ නංගියේ මම යන්නේ ගමෙන් පිට සෙයිලමේ නුඹ කැන්ද ගන්ටයි නංගියේ සුදුහාමිනේ හිරදුන්නේ නෑ මට නන්දගේ කුලගොත් නොවේ එක හිත් වටි නුඹ වගේමදයි කියපන් නගේ මම පියල් ගම් පෙරලියේ නුඹ නන්ද නොවේදෝ නංගියේ මම යන්නේ ගමෙන් පිට සෙයිලමේ නුඹ කැන්ද ගන්ටයි නංගියේ මහගෙදර ඇයි නුඹ තනිකමේ නුඹ තවම මහනෙල සේදිසේ සුපිපෙන්න මගේ හදවිල් ජලේ මම පියල් ගම් පෙරලියේ නුඹ නන්ද නොවේදෝ නංගියේ මම යන්නේ ගමෙන් පිට සෙයිලමේ නුඹ කැන්ද ගන්ටයි නංගියේ අද ලිවිසරි ප්‍රේමී අපේ මාතෘකාව කතාව සහ නවකතාව. ඉතින් අපි කතා කරනවා. අපි කතන්දර කියනවා. ඒ වගේම නවකතා කෙටි කතා කියනවා. ප්‍රබන්ධ සාහිත්‍ය ඇසුරු කරනවා. ඉතින් අපි ඉස්සර ඉඳලම හොඳ කතාකාරයෝ. ඉතින් ඒ නිසා මේ කතන්දර පිළිබඳව කතා කරමින් යන ගමනේදී දැන් බොහෝ තොරතුරු ශාස්ත්‍රීයව දැනගන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද රත්නායක මහත්මාවත්, ඒ වගේම කීර්ති වැලිසරගේ මහත්මාවත්, ඒ වගේම අනුරශ්‍රී හෙට්ටිගේ මහත්මාවත්
එකතු කරගෙනයි අපි මේ කතාව ගොඩ නගන්න උත්සාහ කරන්නේ. දැන් අපි යනවා ආයෙත් අපේ මාතෘකාවට. දැන් අනුරසිරි මහත්මයා දැන් අපි ශ්‍රව්‍ය සාහිත්‍ය ගැන කතා කරන්නේ. කතන්දර ආරම්භ වුණා. එතකොට මිනිස්සු කතා කියන්න පටන් ගත්තා. මිනිස්සුන්ට අදහස් ප්‍රකාශනයට, sannivedanayට අවශ්‍යතා මතු වුණා. ඒවා අලංකාර කරලා අර ඔබතුමා කලින් අදහසේ කිව්වා වගේ මේ බොහොම අලංකාරවත්ව කියන්න ගියාම කතා මතු වුණා. මේ විදිහට අපි පෙර වටේදී සාකච්ඡා කරා. අපි දැන් මේ අර විරාමයට යනකොට කිව්වා මේ ඇයි ශ්‍රව්‍ය සාහිත්‍ය ලිඛිත සාහිත්‍ය බවට පෙරළුනේ? එහෙම වෙන්න ඕන උනේ ඇයි? මෙන්න මේ කාලය පිළිබඳව තොරතුරක් හොයාගෙන අපි සාකච්ඡාව ඉස්සරහට අරගෙන යමු. ඔව් දැන් අපි ශ්‍රව්‍යව තිබිච්ච යම්කිසි දෙයක් ඒක ලිඛිත බවට හැරවීම සඳහා පාදක වෙච්ච කාරණා හේතුව ඌ ඉතිහාස කතාවක් තියෙනවා ඔකට. අපි ඒක සරල තැනකින් ඇල්ලුවොත් අපිට අල්ලන්න පහසුම තැනින් ඇල්ලුවොත් උදාහරණය තමයි අපේ සමීප ජාතක කතා කියන සංකල්පය. ජාතක කතා කියලා අපි ඇත්තටම අද කියවන්නේ ඉන්දියානු සමාජයේ ಭಾರತೀಯ සමාජයේ තිබිච්ච ජනකතා සමූහයක්. ඒතකොට ජනකතා කියන්නේ ශ්‍රව්‍ය තත්ත්වයේ තිබිච්ච කතා විශාල කතා ගොන්නක්. භාරතය කියන්නේ මහාභාරතය, රාමායනය වගේ කෘති බිහි වෙච්ච, ඒ කියන්නේ ග්‍රීක සාහිත්‍යයේ තිබිච්ච ඔඩිසි වගේ විශාල සාහිත්‍ය කලාපයන් ආවරණය කරපු කතා කලාවක් ඉන්දියානු උපමහාද්වීපය හරහා පැතිරලා තිබුණා. අනේ ඒවා ශ්‍රව්‍ය වශයෙන් තිබිච්ච ඒවා මේ ලිඛිත බවට හරවන්න සිද්ධ වුණ කාරණාවට බලපාපු ප්‍රධානම කාරණාව තමයි මේ අධ්‍යාපනය කියන කාරණය ස්ථාපනය වීම සමාජයේ මානව සමාජය තුළ අධ්‍යාපනය කියන කාරණේ ස්ථාපනය වෙනවා. මේ අධ්‍යාපනය කියන කාරණේ ස්ථාපනය වීමේදී මේ ශ්‍රව්‍ය මේ කියවීම සහ සමගම කියවීමට ලක්වීම ඇසීම කවුරුහරි කෙනෙක් කියන එක අසනවා වෙනුවට Taman විසින්ම ස්වයන් කියවීමකට ලක් කිරීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වුණා. ඒකට තමයි අක්ෂර කියන එක භාෂාවට අක්ෂර රූප එන්න පටන් ගන්න එකෙන් පස්සේ. දැන් මේ අක්ෂර රූප කියන වස්තුව අපිට ලැබුණාට පස්සේ ඒක පාවිච්චි කිරීමේ විදියක් තමයි තිබිච්ච කතාව ප්‍රබන්ධගත කිරීමේ උත්සාහය. ඒකට බලපාපු තවත් බලවත්ම සාධකය තමයි ආගමික සංකල්පය. ආගමික දේව සංකල්ප අපි ඉන්දියාව දැන් අපිට සමීප කලාපයෙන් අපි උදාහරණ ගත්තොත් ඉන්දියාව පුරාම දේව සංකල්පයේ පැතිරිලා තිබිච්ච විශාල දේව කතා රාශියක් තියෙනවා. ඒ දේව කතා රාශිය තම තමන්ගේ අධ්‍යාපන ආයතනවල එහෙම නැත්නම් ආගමික මධ්‍යස්ථාන ඇතුලේ අක්ෂර භාවිතා කිරීම සඳහා උපකරණයක් ඇටියට පාවිච්චි කරලා කතන්දර තමයි ලියන්න ගත්තා. දැන් ජාතක කතා කියලා ඔය මුලින් මුඛ පරම්පරාගතව තමයි ලියලා තිබ්බේ නෑ ජාතක කතාත්. ජාතක ගමේ තිබිච්ච ජනකතා ජාතක කතා බවට පත් වෙලා ඒවා මුඛ පරම්පරාගත ඇවිල්ලා මේ මුඛ පරම්පරාගත මේ තියෙන මේකේ තියෙන බාහිර දූර බව දැනෙන්න ගත්තාට පස්සේ මේවා ලේඛනගත කිරීම ආරම්භ වුණා. ඒ ආරම්භන හරහා තමයි ලේඛනේ පටන් ගන්න. අපි දන්නවා ලංකාවේ පාලි අට කතා ටික තමයි සිංහල ජාතක කතා හැටියට කුරුණෑගල යුගයේදී සිංහලෙන් ලියවෙන්නේ. හැබැයි එතෙක් ඒක තිබුණේ පාලි කතා හැටියට. එතකොට ජාතක කතා සිංහලෙන් ලියන්න ගන්න ඉතාලම මෑත කාලේ කියන්නේ අවුරුදු 600ක 700ක වගේ කාලෙදී. නමුත් ඊට පෙර මේක ලියවිලා තිබුණා පාලි භාෂාවෙන්. ඒතකොට ලංකාවේ මේක සිංහලෙන් පටන් ගන්න කුරුණෑගල වගේ යුගයේදී. ඒක නිසා මේ ලිවීම නිසා එකක් සිද්ධ වෙනවා. එකක් තමයි ඓතිහාසික වටිනාකමක් තිබිච්ච විශාල කතා සංඛ්‍යාවක් ලේඛනාරූඪ වෙලා අනාගතය කරා මේක ගමන් කිරීමට දායක වුණා. නැත්නම් මුඛ පරම්පරාගතයේදී මේ ගොඩක් ඒවා හැලෙනවා. එකතු වෙනවා, විකෘති වෙනවා. මේ සියල්ලටම විශාල පිළියමක් හැටියට තමයි අපිට ලේඛනයේ විසින් දීපු ශක්තිය. දැන් අපි ළඟ තියෙන ජාතක කතා ගත්තාම ඉන්දියාවේ සහ මේ බුරුමේ තියෙන බෞද්ධ ජාතක ඔය ජාතක කතාව තමයි ඔය පාරමිතාව ටිකම තමයි. හැබැයි ඒ කතාවලට වඩා මේ කතාවල වෙනසක් තියෙනවා. ඉතින් ඒකෙදි අපිට දැනගන්න තිබිච්ච ඉතාම වටිනාම දේ තමයි සිංහලට නගද්දි අපේ සිංහල යතිවරු සිංහල මේ ජාතක කතා සිංහල කතාවක් කලාව බවට පත් කිරීම සඳහා තමන්ගේ කිසිවක් මේවට එකතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ලේඛන රටාවේ කියන විදිය මොකද පාලි භාෂාවේ බොහොම කාව්‍යමය ස්වරූපයෙන් තිබ්බේ වර්ස් හැටියට තමයි ඒවා තිබුණේ. හැබැයි මේවා ප්‍රෝස් ගද්‍ය ඒ කියන්නේ මේ නැරේටිව් ගද්‍ය ප්‍රෝස් බවට පත් කරනවා මේ ජාතක කතා සිංහලට හැරෙද්දි.
අපිට ඇත්තටම අපේ ජාතක කතාවක් අපිට මේ පාලි පාඨ වලින් කියවනම් කියවන්න වෙන්නේ කාව්‍ය රූපිකව තමයි ඒක කියවන්න වෙන්නේ. හැබැයි අපේ සිංහල ජාතක කතාව අපිට ගද්‍ය හැටියට කියවන්න පුළුවන්. ඒක කලේ අර යතිවරු විසින් එකතු කරපු ලේඛනය නිසා උන්ට ලැබිච්ච ශක්තියින් මත කරපු කාර්යයක්. ඒක නිසා ශ්‍රව්‍ය තත්ත්වයක් යටතේ තිබිච්ච දේ ලේඛනයක් බවට පත් වෙද්දී ඒකට අදාළ වෙනස්කම් සහිතව තමයි සිද්ධ වුණේ. අනිත් දෙවෙනි කාරණය තමයි අර මම මුලින් කිව්වා ශ්‍රවණය කිරීමේදී වින්දනයේ පොඩි ඒක මාර්ගීයයි. ශ්‍රවණයේදී වින්දනයේ ඒක මාර්ගීයයි. අපි ශ්‍රවණය කරන අපේ ශ්‍රවණය වන දේ කියන කෙනාගේ ඒ ස්වරය තමයි අපේ වින්දනයේ බවට පත් වෙන්නේ. හැබැයි අපි අක්ෂර බවට පත් වෙලා මේක ග්‍රන්ථාරූඪ වෙලා අපි අක්ෂර දැන අඳුනගෙන කියවද්දි අපේ ලෝකේ පුළුල් වෙනවා. වෙන හැඩයක්. අපිට වෙන හැඩයක් එනවා. ඒතකොට මෙතෙක් අහපු බණ නෙමෙයි අපි ජාතක කතා කියවම අපිට දැනෙන්නේ. අපිට මේ වෙනකොට අපිට ඒක තේරෙනවනේ. අපි අහන බණයි ඇත්තටම බණ සඳහා පාදක වෙන මූලාශ්‍රය අතර ලොකු වෙනසක් තියෙනවනේ. ඉතින් ඒක නිසා මේ දෙකම වැදගත් තමයි. ඒ ශ්‍රව්‍ය යුගයේදී ඒ ශ්‍රව්‍ය යුගයේ තියෙන සීමාවේ යන්න පුළුවන් උපරිමයට ගිහිල්ලා ඒක ඉෂ්ට කළා ඉතාම හොඳ විදියට. ඒ යන්න බැරි ටික තමයි අකුරු විසින් අරගෙන ආවේ. ඒ අකුරු විසින් අරගෙන අර කතා කරලා අර යන්න අර හඬට යන්න බැරි දුර අකුරු විසින් අරගෙන ගියා. ඒකෙන් වෙච්ච වැදගත්ම කාරණය තමයි තුන්වෙනි පාර්ශවය නිර්මාණ රචනා කරන්න සහ මේක වින්දනය කරන්නගෙන තුන්වෙනි පාර්ශවයට විවෘත අවකාශයක් තියෙනවා මේක වින්දනය කිරීම සඳහා. කාගේවත් බලපෑමක් නැහැ. බලපෑම තියෙන අක්ෂර වලින් කරන බලපෑම විතරයි. මේ අකුරු අඳුන ගන්න ඕනේ. ඒ අකුරු වල අර්ථ අඳුන ගන්න ඕනේ. ඒ අරුණාම කල්පනා ලෝකේ අවදි වෙන්නේ තමන්ගේ ලෝකෙට. ඒක නිසා මේ ශ්‍රව්‍ය තිබිච්ච මාධ්‍යයක් ග්‍රන්ථ බවට පත්වීම නිසා ඇති වුණේ විශාල වෙනසක් ඇති වුණා. ඒක මිනිසාගේ චින්තනය සඳහා විශාල බලපෑමක් බවට පත් වුණා. මේ සමාජයේ හැරවුමක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් සමාජය එක්තරා විදියක මේ ලේඛන සාහිත්‍යයට නැඹුරු වීමත් එක්ක සමාජය නව නැම්මකින් නව ගැම්මකින් ඉස්සරහට යන්න පටන් ගත්තා. එතකොට සාක්ෂරතාවය දියුණු වෙන ගතිය ඒට බලපෑම් කළා. සහ මිනිස්සුන්ගේ අර කල්පිත ඥානයේ සීමාව ඔබතුමන් කියපු විදිහට දැන් අපි ධාරණය කරගෙන හිටපු මේ ධාරණ ශක්තිය යම් දුරකට හීන වෙන්න පටන් ගන්නවා. මොකද සමාජය සංකීර්ණ වෙනවා. මොකද සමාජය තුළ විවිධාකාරයේ නව හැඩයන් මතුවෙනවා. එතකොට සමාජය වෙනස් වෙනකොට මේ සියලු කාරණා නිසා වෙනස් වෙමින් යනවා. දැන් ඔය සාක්ෂරතාවය මේ සඳහා කරපු බලපෑම සහ මේ අකුරු ලියන අකුරු කියවන මෙතුමන් ඉතාම ලස්සන තැනකට අපි අරගෙන ආවා අර මේ කල්පිත ලෝකයම වා ගැනීම. ඒතර ඒ ඔස්සේ එල්ලිලා අපට කතාව කතන්දරේ බවට පෙරලන්න පුළුවන්. කල්පනා ලෝකෙට ගිහිල්ලා. දැන් ඒ අදහසත් එක්ක අපි යමක් කහු කරමු මෙතෙන්ට. මම එතෙන්ට යන්න ඉස්සරලා මම අපේ අනුරසිරි මහත්තයා ගෙන අපි ඉතාම වැදගත් හරීම ලස්සනට විස්තර කරලා දුන්නා. ඉතාම වැදගත් කිව යුතු කාරණා සමුදායක්. ඒ අතරේ මම තව පොඩි යමක් එතෙන්ට එකතු කරනවා. අනුරසිරි මහත්තයා නවත්තපු කියන්නේ සම්භාව්‍ය ගද්‍ය ජාතක කතා බණ කතා ආශ්‍රයෙන් විග්‍රහ කරපු දේ නූතන නවකතාව කෙටි කතාව වෙතට ගෙනල්ලා මම පොඩ්ඩක් කතාව වෙනත් පැත්තකට ගන්නවා. ඒ කියන්නේ නූතන සමාජය ආශ්‍රයෙන් අපි ඔය කියන කියවීම කියන එක ශ්‍රවණය නෙවෙයි කියවීම කියන කාරණාව ගත්තාම මම දකින්න එතනදී විශේෂයෙන්ම මේ ඔය අධ්‍යාපනය කියලා අනුරසිරි මහත්තයා එරිදරව් කරපු කාරණාව ගත්තම එතනින්ම නිර්මාණය වන තරංගය සහ එතන ඒත් එක්කම තව වෙනවා ආත්මාර්ථකාමීකම කියන කතාව. අන්නේ කියන කාරණත් මේ කියන නවකතා කෙටි කතා නිර්මාණයට ග්‍රන්ථකරණයට හේතු වෙනවා. මොකද තනිවම දැනුම සොයා ගැනීම හෝ වින්දන විශේෂයෙන් වින්දනය. දැන් එතෙක් සමාජයේ තිබ්බේ ජනශ්‍රුතිය හරහා සීයා හෝ ආච්චි හෝ හාමුදුරුවෝ හෝ කවුරු හෝ වැඩිහිටියෙක් හෝ කෙනෙක් කතන්දර සීයලා එකතුලා කතන්දර කියනවා. කට්ටිය එකතුලා වටේට සාමූහික වින්දනයක් ලබනවා. හැබැයි මේ කියන නවකතාව කෙටි කතාව එහෙම හුදකලා වින්දනයක්. තමන් හොයාගන්න වින්දනයක්. නවලෝක ගොඩනගනවා නේද? ඔව්. මනසේ ලෝක ගොඩනගනවා. මනසේ තමන් විසින් ගොඩනගන ලෝකයක් තියෙන්නේ. අර එකතු වී සාමූහිකව කරන නිර්මාණයක් ගොඩනැගීමක් නෙමෙයි තියෙන්නේ. එතනදී අර හුදකලා ලෝක සමග එක්තරා දුරක ආත්මාර්ථකාමී වීමක්. අනිත් එක තමයි ඒකට තව හේතුවක් වෙනවා. අපේ මේ සමාජ ප්‍රකරණ වෙනස් වීම. ඒ කියන්නේ විශේෂයෙන් මම මුලින් සඳහන් කළා වගේ විස්තෘත පවුල න්‍යෂ්ටික පවුල දක්වා සංකෝචනය වීම.
අන්න එතනදී අර විස්තෘත පවුල් හිටපු සමාජිකයෝ විසි වෙලා ගිහිල්ලා ඇත්තටම න්‍යෂ්ටික පවුල තුල අම්මට තාත්තටවත් දරුවාව සමාජානුයෝජනය කරන්න වෙලාවක් නැති වෙනවා. අම්මට තාත්තට කාර්යබහුල වෙන්න වෙනවා රැකියාව සමග ඒ දේවල් එක දරුවාට අධ්‍යාපනය හෝ ඒ දේවල් සමග ඊට පස්සේ දරුවාට තමන් විසින්ම සමාජානුයෝජනය සලස්ස ගන්න සිද්ධ වෙනවා. එතනදී නවකතාව කෙටි කතාව කියන දේවල් තමයි වේදිකාවට එන්නේ කරලියට එන්නේ ඒ කියන කාර්යය ඉෂ්ටකරනද අර හුදකලා වෙන දරුවාට අත්දැකීම් ලබන්න සිද්ධ වෙන්නේ නවකතාවෙන් කෙටි කතාවෙන් අර තමන් කියවා ගැනීම තුල. ඒත් එක්ක මම කවුද මේ ඔයා ගෙනාපු කතාව කල්පිත ලෝක ගොඩනැගීම කියන එක ඇත්තටම මම ඔතනදී ලොකු ගැඹුරු විග්‍රහයකට යන්න ඉස්සරලා මම මූලිකව මම දරන මතයත් එක්ක ගියොත් මම ඇත්තටම ওই කල්පිත ලෝක කියන කතාවේදී දැන් අපේ බොහෝ විදග්ධ පිරිස් විසින් කල්පිත ලෝක කියන සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ අපි යථාර්ථය සමග ජීවත් විය යුතුයි, යථාර්ථය පිරිසිඳ දත යුතුයි, යථාර්ථය හෙළිදරව් කළ යුතුයි. ඔන්න ඔය කියන කතාව. ඒ වුණාට මම මගේ පෞද්ගලික මතය වෙන්නේ කල්පිතය කියන ලෝකය, කල්පිතය සහිත ලෝකය අපේ ජීවිතවල තිබිය යුතුයි. මොකද ඇත්තටම අපේ යථාර්ථ ලෝකයේ බොහෝ දුරට අපි දෙන්නා මුණ දෙන අත්දැකීම් එක්ක හරි වියරුයි, ඒ වගේම වෙහෙසකාරී, පීඩාකාරී. එතකොට අපේ ජීවිතවල පැවැත්ම සඳහා ඒ කියන වෙහෙසකාරී බව පුදුම විදිහට අපිට හිංසා කරනවා. අපිව අධෛර්ය කරනවා. එතකොට හැබැයි අර අපි විසින් තමන් විසින් හෝ අනෙකා විසින් අපිට ගොඩනගලා දෙන කල්පිත ලෝකය අපිට යම්කිසි බලවේගයක් නැත්නම් යම්කිසි උත්තේජනයක් සපයනවා හෙට දවසකට ගොඩනැගෙන්න, හෙට දවසක් දකින්න. අන්න ඒ හින්දා මම විශේෂයෙන් සාහිත්‍ය නිර්මාණකාරයෙක් විදිහට මම නම් පොතේකුත් ඔය මගේ නිර්මාණවලදී මම නිතර උත්සාහ කරන්නේ ඔන්න ඔය කියන කල්පිතය කියන අඩවිය ඔය කියන තැන තියලා හසුරවන්න. යථාර්ථය හිරිදරව් කරන අතරේම කල්පිතයේ මං ඔන්න ඔය කියන මානව දයාව ආදරේ පිරිච්ච අඩවියක් ගොඩනගන්න මං උත්සාහ කරනවා. මොකද මට අවශ්‍යයි මිනිස්සු මනුෂ්‍යත්වය මිනිස්කම් සහිතව ජීවත් වෙන්න. මොකද ඒ දේ නැති තාක් අපිට මේ සමාජය හරි වෙහෙසයි. එතකොට මම කියන්නේ අන්නේ කල්පිත ලෝක අප ගොඩනගාගත යුතුයි, සාහිත්‍යකරුවා ඒ ලෝක ගොඩනගා දිය යුතුයි. ඉතින් එතනදී අර සාහිත්‍ය කලාවේ තියෙන වැදගත්කමම ඒකයි. නවකතාව කෙටි කතාව අද යුගයේ මම දකින ඇත්තටම ලොකු ගැටලුවක්, අරුබුදයක් විදිහට මම දකිනවා ওই යථාර්ථයේ ඇස්පනා පිට හෙළිදරව් කිරීම කියන එක. එතනදී මම නිතර ඔය මගේ ලිපි ලේඛනවලත් කතා කරන දෙයක් තමයි මේ අද සමාජයේ සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ කියලා. උදාහරණයක් විදිහට බරිස් පළොවයිගේ සැබෑ මිනිස්සේ කතාවක්. නැත්නම් අපි පෙරළු නැවුම් පස්සේ මිහයිල් සොලෝහාගේ පෙරළු නැවුම් පස්සේ විශේෂයෙන් ගත්තාම ඒ නවකතාවේ ඉන්න ආදරණීයම චරිතය දවීදෝ නවකතාව අවසාන වෙන විට මිය යනවා. විප්ලවය සමග මිය යනවා. හැබැයි ඒ මිය යාම අපිට උත්තේජනයක් දෙන්නේ නැහැ. අපිටත් මේ හා සමාන විප්ලවයක් ගොඩනගන්න සහ සමාජය වෙනස් කිරීම සඳහා අරමුණක් අපි තුළ ගොනු කරන්නේ නැහැ, ගොඩනගන්නේ නැහැ. ඉතින් අන්න ඒ තුළ යම්කිසි පසුබෑමක් තමයි මිනිස් ජීවිතේ නැවත සටහන් වෙන්නේ. මම කියන්නේ සාහිත්‍ය එහෙම වෙලා බෑ. මොකද සාහිත්‍ය කියන එක පැහැදිලිව අපේ ජීවිත යම්කිසි උත්ථානයකට, උසස් තැනක යම්කිසි සංකල්පීය තලයකට ඇරලවිය යුතුයි. අපි මේ එදින්දා විඳින පීඩනයන්ගෙන් ගැලවිලා සාහිත්‍ය කියවන්නේ ඒකටනේ. අපි වින්දනයක් හොයන්නේ එතනදී නම් ඒ වින්දනය අපිට දීවිය යුතුයි. එතනත් මේ යථාර්ථ ලෝකේ අපි අත්දකින කටුකත්වයේම දෙනවා නම් අපි නැවත වෙහෙසවීමකටපත් වෙන්නේ. ඉතින් ඒ හින්දා මම හිතනවා නවකතාව කෙටි කතාව ඔය කියන යම් ආකාරයක සුන්දර අඩවියක් නිර්මාණය වෙනවා නම් කල්පිතය තුල ඒ දේ අවශ්‍යතාවක්. මම කියන්නේ මෙතනදී ඔය W සිල්වලා හෝ පියදා සිරිසේනලා නිර්මාණය කරපු වගේ කල්පිතයක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒක අතරම පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. දැන් ඇත්තටම මේ කීර්ති මහත්මයා දැන් ඔය කල්පිත ලෝකයට ගමන් කිරීම එහෙම නැත්නම් නිර්මාණාත්මක ලෝකයේ අපිව සැරිසැරීම කියන කාරණාවත් එක්ක දැන් අපි මේ තත්කාලීන සමාජ ජීවිතය නිරූපණය කිරීමනේ නවකතාකරුවාගේ කාර්යභාරය. එතකොට මේ
සමහර වෙලාවට ඒ තත්කාලීන සමාජ නිරූපණය කරන ස්වභාවයේදී ඉතිහාසය දොර වැහිලා යන්න පුළුවන්. එතකොට දැන් මේ සමහරලාට අනාගත ප්‍රක්ෂේපණයක් නැති වෙලා යන්න පුළුවන්. දැන් මෙතන හිටියොත් එන්නේ සැබෑ ජීවිතය නිරූපණය කරන. හැබැයි කතාකරුවා තාම ලස්සනට මේ අභියෝගය ජය ගන්නවා. එතකොට මෙන්න මෙතෙන්දී අපිට කතාව, නවකතාව, ප්‍රබන්ධය මේ සියල්ල එකට එකතු කරලා කතා කරන්න පුළුවන් තැනක් හම්බ වෙනවා. අපි එතෙන්ට යමු. ඔහු දැන් ජීවිතය අපිට පේන මේ වර්තමාන ජීවිතය. අපිට පේන ජීවමානව දකින්න පුළුවන් වර්තමාන ජීවිතය. හැබැයි හොඳින් බලාගෙන ඉන්නකොට මීට අවුරුදු 100කට කලින් වෙනත් වචන වලින්, වෙනත් ස්වරූප වලින් මේ පැවතිලා තියෙන මේ ජීවිතේම නෙමෙයිද? දැන් ජාතක කතා ගැන කතා කරා. ජාතක කතාවල එන ජීවිතය, ජාතක කතාවේ එන චරිතයේ ඇඳුම, කෑම බීමේ ස්වභාවය, වචන වෙනස් වෙන්න පුළුවන් යාගේ. නමුත් ජීවිතය එකයි. චරිත ස්වභාවය. ස්වභාවය එකයි. එතකොට නැවත නැවත පුනරාගමනය වෙන්නේ මේකම දේ. පුනරාගමනයක් තමයි අපි දකින්නේ. එතන මේක යථාව හැටියට ගත්තාම යථාවෙන් තොර කල්පිතයට යන්න ඕනේ. යථාවම පමණක් නොවේ කියන කාරණය සම්බන්ධ විවාදාපන්න කතාවක් එතන තියෙනවා. මම සමහරට ඒකට සම්පූර්ණයෙන්ම එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි එකක් තියෙනවා මගේ නිර්මාණ හරහා මම විශ්වාස කරන සාහිත්‍ය විධික්‍රම දිහා බලනකොටත් මට පේන්නේ සාහිත්‍යකරුවා එදත් අදත් හෙටත් කරන එක දෙයක් තියෙනවා. ඒ තමයි යථාව නිරූපණය කිරීම. රූපණය කිරීම. නිරූපණයට වඩා හොඳයි අපි ඒකට රූපණය කියන එක. යථාවේ විවිධ ස්වභාවයන් ගවේෂණය කරමින්, විශ්ලේෂණය කරමින්, සමෝධානය කරමින් ඔහු විවරණය කරලා පාඨකයාට ප්‍රදානය කරනවා. ඒ තුළින් ආනන්දයක් සහ ප්‍රඥාවක් වූ ඒ තත්ත්වයන් ඇති කරනවා. දැන් යථාව කවර ආකාරයෙන්ද, ඒ කියන්නේ යථාව හැටියට තත්තු පරිද්දෙන්ම ඉදිරිපත් කිරීමද සාහිත්‍යය කියන්නේ. ඒකට මම එහෙමයි කියලා එකඟ වෙන්නේ නැහැ. හැබැයි තත්තු පරිද්දෙන්ම ඉදිරිපත් කරන සාහිත්‍යයක් නැහැ කියලා කියන්නත් අපට බැහැ. එහෙම සාහිත්‍යයක් තියෙනවා. ඒකේ ආනන්දයක්, ප්‍රඥාවක් නැහැ කියන්න බෑ. හැබැයි යථාවේ විවිධ තල තිබෙනවා. යථාවේ අපි එක දන්න තත්ත්‍ය යථාව කියන තලය ගැන තමයි මේ අපි කතා කළේ. අපිට හමුවන තත්ත්‍ය යථාව, මේ මොහොතේ මුණ ගැහෙන සැබෑ යථාව. හැබැයි මේ තත්ත්‍ය යථාවට යටින් තියෙන්න පුරුවන්නේ ඒ සමාජයේම ජීවීන් මුහුණ දෙන මේ යථාව වෙනත් ආකාරයකින් ප්‍රකාශයට පත් කරන වෙනත් තලයක්. අපි කියමු පුරාණෝක්ති තලය. අපි බහින්න පුළුවන් සාහිත්‍යකරුවාට පුරාණෝක්ති තලය හරහා ගෙන්න අපි එහෙම වැඩ කරලා තියෙන නිසා අපි දන්නවා පුරාණෝක්තියට යනවා. පුරාණෝක්තියෙන් වර්තමානයට එනවා. අපි දෝලණය වෙනවා මොහොතකින් පුරාණෝක්තියට. නැවත බොහෝ සාහිත්‍ය නිර්මාණ මේ වෙනකොට ලෝකේ තමන්ගේ අතීත මූලයන් පුරාණෝක්ති ඒ අක්මුල් සොයාගෙන ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ඇවිත් ප්‍රදානය කරනවා අපි දැන් මුහුණ දෙන මේ යථාවේම මෙන්න දිවුවන්, මෙන්න තවත් පැති කඩ. අපිට ඕනනම් ඉහළට යන්න පුළුවන්. අදි යථාවට යන්න පුළුවන්. අපිට ඉන්ද්‍රජාලික යථාවට යන්න පුළුවන්. යථාවේ එක් ස්වරූපයක් පමණක් නොවේ තියෙන්නේ. අද වෙනකොට ඉතාම විශිෂ්ට නවකතාකරුවන් ලෝකේ මේ යථාවේ විවිධ තල ඔස්සේ සංසරණය කරමින් අපූර්ව නිර්මිතයන් බිහි කරනවා. ඒ නිර්මිතයන් ඔස්සේ අපි කියවන්නේ කල්පිතය කියලා කෙනෙක් මොහොතකට හිතුවත් ඒ කල්පිතයම යථාව බවට ඊළඟ මොහොතේ පත් වෙනවා. ඔහුට හැඟෙනවා මේ අතීත රූපකය නේද මම කියන. ඒ නිසා මේක පුළුල් විෂය පතයක්. මම හිතන්නේ අද අපි
ප්‍රවර්ධනය කරමින් ඉන්න සාහිත්‍ය ශානරය. මේට අවුරුදු 100 ගණනකට කලින් එක් අඳුරු ගමක ජීවිතය වෙන්න පුළුවන්. ඒ අඳුරු ගමේ ජීවිතය ඔස්සේ වර්තමානය අපි කියවනවා. වර්තමාන අපි මුහුණ දෙන ඒ අභියෝගම, ඒ ගැටලුම, ඒ සංකීර්ණත්වයම වෙනස් ආකාරයකට, ස්වරූපයකට ඒ අතීත මිනිසුන් මුහුණ දුන්නා. එයත් මෙයත් වගේම තව ඉතා වැදගත් කාරණයක් කියවන සාහිත්‍යය. සාහිත්‍ය නිර්මාණයක් බොහෝ වෙලාවට වර්තමානයේ ජීවිතය කියවීම වගේම එයට පදනම් වූ අතීත මූලයන් කරා යමින් අතීතයේ ගවේෂණය කරනවා. අපි අය වරදව වටහා ගන්නවා මේ හිස්ටරි නැත්නම් අතීත ඉතිහාසය කියනවා කියන. ඉතිහාසය වාර්තා කරනවා නැහැ. ඉතිහාසය ඔස්සේ ගේන්නේ වර්තමානය. ඒ වගේම ඉතිහාසය වර්තමානයත් පදනම් වෙච්ච අනාගතය කෙබඳුද කියලා ප්‍රක්ෂේපණය කරනවා, පුරෝකථනය කරනවා. ගෝර් විදාල්ගේ කල්කි නවකතාව අරගෙන බලන්න. හෙට අපි මුහුණ දෙන්න ලෝකේ. 1984 කියලා කෘතියක් ලියනවා 1934 දී මට මතක ඇටියට. ජෝවල්. ඔහු 1984 පරිකල්පනය කරනවා මේ එදා වර්තමානයේ ඉඳගෙන අනාගතේ. ඒතර අනාගත ප්‍රක්ෂේපණයන් අපේ සාහිත්‍ය නිර්මාණ තුළ දෙක ගන්න පුළුවන්. ඒ නිසා මේක අපි සරල කතන්දරයක් නොවේ. කතන්දරය සරල කතන්දරයක් නොවේ. එතකොට එය සංකීර්ණ වුණ පිළිගත හැකි කතන්දරයක් නොවෙන්න පුළුවන්. එතකොට තමයි ඔය යථාර්ථවාදය එහෙම නැත්නම් මායා හෝ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී බවට පත් වෙන්නේ, අධි යථාර්ථවාදී බවට පත් වෙන්නේ. දැන් අපි කොහොම වෙන් කරන්න හැදුවත් මේ එක්තරා විදියක ඕනම කතාවක්, ඉතිහාස කතාවක්, ඉතිහාසයේ සිදුවුණු කතාවක් වර්තමානයේදී නැවත සිදුවන්න පුළුවන්. අපිට ජාතක පොතේ චරිත හමු වෙනවා කියලා කිව්වා. එතකොට මේ නැවත දැන් අපි විශේෂයෙන්ම අපි විශ්වාස කරන්නේ බටහිර විදියට රේඛීය ගමන් මගක් නෙවෙයි. අපි චක්‍රීය ගමනක් විශ්වාස කරන මිනිස්සු විදියට අපි හිතනවා ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය වෙන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ ප්‍රතිනිර්මාණය වන එකම කතන්දරය වුණත් කතාකරුවාට පුළුවන්කම තියෙනවා නේද? වෙනස් විදිහේ හැඩයන්, වෙනස් විදිහේ මානයන්, වෙනස් එක්කිරීම් ඔස්සේ වඩා ලස්සනට හැඩකාරකමට ඉදිරිපත් කරන්න. එතකොට ඔන්න ඔතෙන්දී අපිට මේ කතාව, නවකතාව, එහෙම නැත්නම් කතාව, කතන්දරය, ප්‍රබන්ධය කියලා තියෙන තැනට අපේ කතාව අරගෙන යන්න පුළුවන්කම තියෙනවා නේද? ඔව්, මම ඒකම තුට්ටක් මට දෙන්න අවස්ථාවක් මම මහින්ද රත්නායක මහත්මයා කිව්වා අර කල්පිත ලෝකෙ පිළිබඳ. මම ඇත්තට මේ කතා කළේ පාඨකයාගේ කල්පිත ශ්‍රවණය කරපු කෙනා කියවීම නිසා ඔහුට ඇතිවෙන ලොකු අවකාශයක්. මතර ප්‍රබන්ධකරු ඇතුල් වෙන්නේ ඒකෙන් ලැබිච්ච ඉඩට තමයි ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ බණ අහපු අයම බණ කියවන්න ගත්තාම ඔහු මවා ගන්න ලෝකයක්. අනේ ඒ මවාගත්ත ලෝකයේ තිබිච්ච පුළුල් බව ඇතුළත තමයි පස්සේ නූතන ප්‍රබන්ධ කතා කලාව ඇතුල් වෙන්නේ. ඊළඟ කාරණේ තමයි යත සහ යථාර්ථය කියන එක දෙකක්. රියල් කියන්නේ යත. ඒක ඒ රියල් කියන එක කෙනෙකුට ලියන්න පුළුවන්. හැබැයි රියල් ලිව්වොත් ඒක වාර්තාගත. ඇත්ත ලිව්වහම ඒක වාර්තාවක් බවට පත් වෙනවා. ගද්‍යාඛ්‍යානයක් නෙවෙයි. ඒක නෑ, ඒක වාර්තාවක්. ඒක කෙලින්ම ඩොකියු එකක් ඒක. හැබැයි රියලිටි කියන්නේ යථාර්ථය. යථාර්ථය කොහොමද? මම පුද්ගලයා මෙතන ඉන්නවා, යත තමයි මං අලු පාට කමිසයක්, අලු කලිසමක් ඇඳගෙන ඔක පැලඳි ඉන්නවා. හැබැයි මේක යත රියල් එක. හැබැයි මේ රියල් මේ අනුසිරි හෙට්ටිගේ කියන කෙනා රියල් එක ඇතුලේ නෑ. ඒක ඇතුලේ ඉන්නවා වෙන පුද්ගලයෙක්. අන්නේ පුද්ගලයා තමයි අපේ සාහිත්‍යකරුවට චරිතයක් බවට පත් වෙන්නේ. පේන චරිතය නෙමෙයි. ඔහුගේ අතුලාන්තයේ සහිත පුළුල් මිනිසෙක්. ඔහුගේ සමාජ සම්බන්ධතා, ඔහුගේ කුටුම්බගත ජීවිතය, ඔහු අනිත් අයත් එක්ක ගනුදෙනු ස්වභාවයන්, මෙන්න මේ සියල්ල තමයි රියැලිටි වෙන්නේ. ඕක තමයි යථාර්ථවාදය. අපි බොහෝ දුරට මේ යත තමයි ප්‍රබන්ධ තුලට ගන්නවා අපි ඉන්නේ. මේ සිදුවීම් මාලාවක් ලියන දේ කවුරුත් දන්න එකක් නේ. හැබැයි ප්‍රබන්ධකරුවට තියෙන වගකීමක් මේ දන්න දේ තුලට අපූර්වත්වයක් යනවා. ඒක තමයි ප්‍රබන්ධය. ඒක ප්‍රබන්ධයේ තියෙන බලවත්ම සාධකය තමයි අපූර්වත්වය.
අපූර්වත්වයකින් තුරන් වුණාම ප්‍රබන්ධයයි පාඨකය අතර තියෙන සම්බන්ධය පූර්ණ වශයෙන්ම ගිලිනවා. ඒ නිසා විශ්වසනීයත්වය ඇති කරන්නේ විශ්වසනීයත්වය ඇති කරනවා කියන්නේ ඇත්ත ලියන එක නෙමෙයි. විශ්වසනීයත්වය තියෙන අපූර්වත්වය තුල. අපූර්වත්වයේ විසින් තමයි විශ්වසනීයත්වය එයා නොදන්න දේ බොහෝ දුරට නොදන්න දේ අපි අහලා තියෙන කතාවක් මේ නවකතාවක් කියන්නේ සත්‍යය සහ පරිකල්පනයේ මිශ්‍ර වෙච්ච දෙයක් කියන එක. ඒක ආරම්භයේ සිටම කතන්දරය තුලක් තියෙනවනේ. කතන්දරෙත් ඇත්ත ටිකයිනේ තියෙන්නේ. පරිකල්පිත ලෝකේ ලොකුනර මම කෝ යනකොට මේක ඇඹුල්ය මෙහෙම එහෙම ඒ ලෝක ඒක පරිකල්පිත ලෝකයන්නේ කියන කතාව නිර්මාණය කරන කෙනා විසින් හදන වෙනත් ලෝකයක්. ඒකට තමයි කිව්වේ පොයිටික් ලයිසන්ස් කියලා කිව්වොත් ඕකට තමයි. ඒ කියන්නේ ලේඛකයට තියෙනවා මේ ශක්තිය. උට පුළුවන් ඉර ගෙනල්ලා එකපාරට පොළොවට වටන්නත් පුළුවන්. හැබැයි ඌ එකෙන් සාධනය කරගන්න උත්සාහ කරන අපේක්ෂාව පිළිබඳ පාඨකයට විශ්වසනීයත්වයක් ඇති කරන්න ඕනේ. විශ්වසනීයත්වය තමයි අපි අපූර්වත්වය කියලා කියන්නේ. අපි දකින්නෝනේ දැන් මාගේස්ගේ පොත් බැලුවාම මාගේස්ගේ අර 100 Years of Solitude කියන පොතේ සියක් වසක් උදකලාවේ මේ මවන ලෝකේ යා කියන මේ බොරුවක් නෙමෙයි. අපේ කතා කලාව ඇතුළේ තිබිච්ච ලෝකය. අපි පුංචි කාලේ ඉඳලා වැඩුණේ මේ ඔය උඩින් යන මේ ඒවත් එක තමයි දැක්කේ මේ ලෝකය. ඉතින් ඒක බාහිර ලෝකෙට මැජික් තමයි. හැබැයි මාකේස් මේ කතාව ගෙනියලා පිහිටවන බුගන්ඩියාලාගේ ලෝකයේ ඇතුලේ මේක ඇත්ත. ඒක රියැලිටි එකක්. ඒක ඒගොල්ලන්ගේ ලෝකයේ පිළිලා තිබිච්ච එකක් රියැලිටිය. ඒ රියැලිටි තමයි කියන්නේ ඒක ෆැන්ටසියක් බවට පත් කරගන්නවා බාහිර ලෝකෙ විසින්. ප්‍රබන්ධය තුලට බලය තියෙනවා. මම දැන් ලංකාවේ අපි කියමු කීර්ති මහත්තයා ලියන නවකතාවක ලංකාවේ චරිත පාදක කරගෙන පුරාවෘත දැන් ගන්න මූර්තිය ගත්තාම ඒව බැලුවහම මේක ඉංග්‍රීසියට පරිවර්තනය කළොත් අර මේ සමාජයේ නොදන්න ඒ ඉංග්‍රීසි පාඨකයට මේ ලෝකේ මවා ගන්න අපි ඉඩකඩක් හදලා තියෙනවා. ඉතින් ඒක එයා කියවගත්තම එයාට මේක අලුත් නම් එයා කියනවා මේක මැජිකල් මේක ෆැන්ටස්ටික් මේක අන්බිලීවබල් මේක ඒගොල්ලන් කියේ මේ ලෝකේ මාර ලෝකයක් කියලා කියයි. නේ? ඉතින් ඒකට ප්‍රබන්ධය තුළ ඉඩ තියෙනවා. ඉතින් කතා කරුවා කියන්නේ ඔහොම වගේ කෙනෙකුට. එයා අර යත ලියන කෙනෙක් නෙමෙයි. යත ලියන අය ඉන්නවා. යත ලියන එක වෙන එකක්. ඒක ඩොකු අපි දැන් කියමු ටෙලි නාට්‍යයක් කරලා ඩොකු ඩ්‍රාමා කියන එකක් තියෙනවනේ. ඩොකු ඩ්‍රාමා කියන එක ඩ්‍රාමා තියෙනවා. හැබැයි ඩොකු එක තමයි ඒ කියන්නේ වාර්තාමය රූපී බව තමයි ඒකේ තියෙන ප්‍රධාන දේ. ඒකේ දත්ත තියෙන්න ඕන, තොරතුරු තියෙන්න ඕන. දැන් යත කිව්වහම වජිරගේ මේ නහය මෙහෙම හැඩයි කන මෙහෙමයි නේ. ඇයි බම මෙව දැන් මගේ ගත්තොත් මගේ ඇයි බම සුදු වෙලා. ඒක යත. ඒක රියල් එක. හැබැයි රියැලිටි කිව්වහම මම ඉන්න ඔය මිනිස්සෙක් නේ වජිර කියලා ඉන්න තා දක්ෂ පූරකේ. එහෙම කියලා තව වෙන ලෝකයක් වෙනවනේ. ඔහුගේ ජීවිතය ගැන කතා කරායි ඔහු හැසිරෙන්නේ මෙහෙම වතන උට කේන්ති යනවා කියයි සමහර වෙලාවට. ඒ සියල්ල එකතු වුණාම තමයි ප්‍රබන්ධය තුළට එන්නේ. අර අපි වරද්ද ගන්නවා බොහෝ දුරට අපේ ලේඛකයෝ සහ දකින්න කියවන ගොඩක් පොත්වල මේ චරිතය කියන එක ඒගොල්ලන් හිතනවා මේ ඇත්ත ලිය යුතුයි කියලා තමයි. ඇත්ත බවට විශ්වාස කළ හැකි ලෙසයි ලිය යුතුයි. ඇත්තම ලියන්න කියලා දෙයක් නෑ. ඇත්ත ලියනවා කියන එක ඒක වෙන. ඇත්ත බවට විශ්වාස කළ යුතුයි. කියන්නේ චරිතයේ සිද්ධිය පැහැදිලි කරන්න අවශ්‍ය කරන පරිසරයකට ඒක කොටන ගන්න ඕනේ. ඕක ඒතකොට සියලු දැන් මුගක් අය බලන්න සමහරලාට මේ සමහර නවකතාවල අපි දකින්න කළු චරිත කළුමනේ. මේ මනුස්සයාගේ සුදු නැද්ද? දැන් නිකන් හිතන්නකෝ අපි යකා කිව්වම ලංකාවේ යකා කළුයිනේ. නේ දත් දෙකක් මෙහෙම පැන්න යක්කු ඉන්නේ. සුදු යකෙක් ඉන්න බැරිද? අයි පරිකල්පනය කරන්න බැරිද ලේකෙකුට සුදු යකෙක් ගැන? නිකන් හිතන්නකෝ ලෝකෙ දැන් ලංකාවේ තර අඟුරු මිට්ටුවක් වුණේ. ඒ අඟුරු මිට්ටත් මිටි. උඩන් මෙහෙම දෙකක් තියෙනවා. මොකද අපිට දීපු චිත්‍රයක් තියෙනවා. අපි නොදන්න හැමදේම චිත්‍රය හරහා තමයි විශ්වාස කරන්න උත්සාහ කරන්නේ. මම හිතන්නේ ලේඛකයා ප්‍රබන්ධකරුවා කරන්නේ ඕක කඩනවා. ඔය ලෝකේ කඩනවා. දැන් මම ලියුවොත් මම ලියනවා අඟුරු මිට් මේ අඟහරු ලෝකෙන් ඉන්නේ හොඳ දෙකේ අතර මිනිහෙක්. ගලිවර වගේ කෙනෙක් ඉන්න බැරිද අඟහරු ලෝකෙ? ඇයි හැම අඟහරු ලෝකෙම මිට්ටම මිටින්නේ? මට නිර්මාණකරුවෝ ඕකෙන් ගැලවෙන්න ඕනේ. ඒ ගෙනාපු ඒ සම්මතයේ විශ්වාසයන් තුළම ලියුවොත් අපි පාඨකයාව ඉන්න තැනින් උඩට ගන්නෙ නෑ. නේ? අපි ඒක ගැනීමට ගන්න උත්සාහය තමයි ප්‍රබන්ධයේ විකාශය ඇති වෙන්නේ. ප්‍රබන්ධය හැමදාම අපි ගම්පෙරළි වගේ ලියවනම් ප්‍රබන්ධ විකාශනයක් ඇති වෙනවද නෑනේ. එක තැනකට නතර වෙලා මෙහෙම ගොඩක් ගහලා නතර වෙයි. ගම්පෙරළිය ප්‍රබන්ධ විකාශනයේ ඒක අවස්ථාව කඩයිමක් ඒක. ඇත්තටම අර ආපු එකේ කඩයිමක්. මේ නීතියක් නෑ. කොතනවත් එහෙම නීතියක් නෑ. දැන් අමරසේකර මහත්තයාගේ යලි උපන්නෙමි ගන්ධබ්බදානේ සහ කර්මකාරෝ ඒවා විශාල වැඩ. ඒ ටර්න් එකක් ඒවා ලංකාවේ සිංහල සාහිත්‍යය ඇති වෙච්ච. ඒවා එතුමා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.
නමුත් ඒ යුගයට අදාළව ඒකත් එක්ක ඇතිවෙච්ච මහා කලාවක් තියෙනවා පසුපසිනාව. ඒක නිසා මම හිතන්නේ ප්‍රබන්ධකරුවා තමයි කතාකරුවටත් වැඩිය කතන්දරකරුවටත් වැඩිය බරපතල සමාජ විකාශනයකට උර දෙන කෙනා. ඉතින් අපි නියෝජනය කරන්නේත් කතාකරුවාගේම කතන්දරකරුවාගේම රූපක තමයි අපි තුන්දෙනාම නියෝජනය කරන්නේ. හැබැයි අපි ප්‍රබන්ධකරුවෝ. අපි එතනින් ඔවුන් දීපු අපේ ශක්තියින් උකහාගෙන අපේ ශක්තියින් යප් කළ සමාජය විසින් අපිට දීපු දෙයින් පෝෂණය වෙලා තමයි අපේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ සහ අපි තව කෙනෙකුට උත්සාහ කරන්න කියලා කියන්නේ යත සහ යථාර්ථය කියන දෙක තේරුම් ගන්න. තේරුම් ගත්තාම ඔය මැජික් කතන්දර අරේම ඉවරයි. අනිත් එක මැජික් කියලා කියන්නේ නිර්මාණකරුවෙක් කවදාවත් කියන්නේ මම මැජිකල් රියලිසම් කතාවල් ලියුවා කියලා කියන්නේ නැහැ. ඒක විචාරකයා. සහ පාඨකයා. ඒ තුන්වෙනි පාර්ශ්වයේ විසින් තමයි ඒකට අර්ථකථනයක් දෙන්නේ. මම හිතන්නේ මම හැබැයි දැක්කා පොතක දෙක මම මේ මැජිකල් මායා යථාර්ථවාදී දැන් මේක ලිව්වේ කියලා කියනවා. මට නම් හිතා ගන්න බෑ කොහොමද ඒක නම් පට්ටපල් බොරුවක්. කාටවත් එහෙම නිර්මාණ කරන්න බෑ මේ මම මේ මායාද ඉන්ද්‍රජාලද ඒවා කියලා. නමුත් ඒක විචාරකයා සොයා පාදා ගන්නගේ විචාරකයා හැබැයි එකක් තියෙනවා යථාර්ථයේ විවිධ තල තිබෙනවා කියන එක නම් අපි පිළිගන්නා කාරණේ. ඒ තල හැම තලයකම වැඩ කිරීමෙන් ලබන වින්දනය මම හිතන්නේ ලේඛකයෙකුට අතිශය වැදගත්. Taman ඒ විවිධ තල අතර වැඩ කිරීමේ වින්දනය. ඒ වින්දනයම තමයි පාඨකයාටත් ඊට පස්සේ කාන්ද වෙන්නේ. දැන් ඔය උදාහරණ දෙන්න ගම පිළිබඳව ගම බේස් කරගෙන ලියපු ලංකාවේ නවකතා ටික බලන්න. මේ නවකතාවල තියෙනෝනේ ගමම විවිධ තලවල යථාර්ථය තමයි විවිධ. හැබැයි විවිධ ගමුත් දැන් මාර්ටින් ක්‍රිමස්ක මහත්තයා මම කොග්ගල ගම ලංකාවේ ගමේ රූපකේ නෙමෙයිනේ. කොග්ගල කියන්නේ මුදුබඩ පරිසරය. ඒක ලංකාවේ ගමේ නිකන් පොඩි පැතිකඩක් විතර. හැබැයි මහා සංස්කෘතියට ඇති ගම එතන නෑ. මහා සංස්කෘතික ගම තියෙන වෙනත් පොත්වල ලංකාවේ. අන්න ඒ වගේ අපිට මේ ඔක විවිධ තලවලට යන්න පුළුවන්. අරකට යථාව තමයි. හැබැයි යථාවේ තල තියෙනවා. ගම මේකම නෙමෙයි කොග්ගල විතරක් නෙමෙයි ගම. දැන් වික්‍රමසිංහ මහත්මයාගේ ගම්පෙරළිය ගැන අපි සලකන්න ඕනේ මේ ගම පිළිබඳ විවරණිකාවක් හැටියට නොවේ. ඒකයි. ඔහු මේ කාලයක් තිස්සේ මේ සත්ව සන්තතිය ලියමින් මනුෂ්‍ය පරිණාමය පිළිබඳ මනුෂ්‍යයාගේ ජෛව විද්‍යාත්මක පරිණාමය පිළිබඳ පර්යේෂණයක නිරත වෙච්ච විද්වතෙක් එක පැත්තකින් ඊට පස්සේ ඔහු සමාජයේ කොහොමද මේට තදන්තරව පරිණාමය වෙන්නේ මේ සමාජ පරිණාමයේ එක්තරා සුවිශේෂ මොහොතක් තමයි ඔහු ගම්පෙරළියට හසු කරගන්නේ ඒ පැරඩයිම් චේන්ජ් එක කියලා අපිට කියන්න පුළුවන් ඒ මොහොත ගත කිරීම මොහොත පසු කිරීම. එතකොට ඒක තමයි ගම්පෙරළිය අපි සූක්ෂම විදියට අල්ලාගත යුතු තැන. ඔහු ඒක නවකතා ත්‍රිත්වයේම කලියුගයේ සහ යුගාන්තයේ කියන නවකතාවලටත් යමින් ඒ සමාජ පරිණාමය ඉතා අර්ථාන්විතව ඔහු සහ කලාත්මකව ප්‍රතිරූපණය කිරීම තමයි වික්‍රමසිංහයන් කළේ. ඔය හැම තැනකම මම හිතන්නේ ඔය අපේ හැම විචාරකයා නිර්මාණකාරයා පාඨක හැම කෙනාගේම තියෙන ප්‍රශ්නය එයාලා අල්ලගෙන තියෙන දෘෂ්ටිවාද කියන එක අයිඩියොලොජි. මෙයාලා ඒ වගේන් ගැලවෙන්නේ නැහැ. දැන් මම එක තැනක එක උදාහරණයක් අරන් කතා කරොත් දැන් අපි කියමුකෝ දැන් අපි කතා කරන විතර කළු චරිත සුදු චරිත කියන එක. ඇත්තටම දැන් ඔතන අපි ගත්තාම කළු කියන එක නිෂේධනීය හොඳ නැති දෙයක් කියලා අපිට එදා ඉඳලා සංස්කෘතිය විසින් උගන්වලා තියෙනවා. හැබැයි අපි නිකමට හිතලා බැලුවොත් එහෙම කළු ඇයි හොඳ නැති වෙන්නේ? කල්පනා කරොත් එහෙම කළු ඇයි හොඳ නැති වෙන්නේ? දැන් අපිට පොඩි කාලේ ඉඳන් හුරු කරලා තියෙනවා වරක සුවඳයි කියලා. හැබැයි අපිට හුරු කරලා තිබ්බනම් වරක මාර සැරයි අප්ප වරක ගඳයි. එතකොට ඒක ගඳක් නෙමෙයිද අපිට? පොඩි අයට අපි උගන්වන්නේ පොඩි කාලේ වරක මාර ගඳයිනේ. ඊට පස්සේ පොඩි එකා අනාගතය කියන්නේ වරක ගඳයි. හදපු රූප ඒ කියන්නේ අපිට උගන්න හුරු කරලා තියෙන විදිය. ඒ සංස්කෘතිය විසින් හුරු කරලා තියෙන විදිය. දැන් කුඩා දරුවෙක් ඉපදුනාට පස්සේ ඉංග්‍රීසියෙන් කුඩා දරුවාට ඉට් කියලා කියනවා. ඉට් කියලා කියන්නේ අර ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයක් නැතුව අර කියන පොදු කුලකයකට දාලා කතා කරන්නේ. මොකද ඒ වෙලාවේ එයාට ලිංග ભેදයක් අතරම භෞතික සාධකයේ තිබුණාට ඒ කියන්නේ අංගජාතවල වෙනස තිබුණා හැර වෙන බෙදීමක් නැහැ. හැබැයි සංස්කෘතිය විසින් අර කියන බෙදීම ටිකෙන් ටික හුරු කරනවා. ඇදුමේ පටන් සෙල්ලම් කරන්න දෙන බඩුවේ පටන් අර කියන හුරු කිරීම සිද්ධ කරනවා.
ඉතින් එතකොට අපේ සාහිත්‍යකරුවාගේ කලාකරුවගේ වගකීම් වෙන්නේ ඔන්න ඔය කියන තැන්වලින් අපිව ගලවන එක. එතකොට මම හිතනවා මේ අපේ මේ කතාවේ පැහැදිලිම අන්න ඒ කියන තැන්වලට ලොකුවට ඉඩ අවකාශ සැලසෙනවා. ඒක ගොඩක් වටිනවා. ඔව් දැන් කතාව නවකතාව පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. දැන් අපි මේ නවකතාව සහ ප්‍රබන්ධය කියලා කියන කොටසට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ වටේදී. මේ නවකතාව සහ ප්‍රබන්ධය ඇතුලේ මොන වගේ විප්ලව කරනවද නිර්මාණකරුවෝ? එතකොට මේ කතන්දරකරුවාට වැඩිය මේ ප්‍රබන්ධකරුවා විශේෂ වෙන්නේ කොහොමද? මේ කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ වටේදී. අපි ලිවිසරි ප්‍රේමය අද සාකච්ඡා කරමින් ඉන්නේ කතාව නවකතාව පිළිබඳව. පෙරදින විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද රත්නායක මහත්මයා, ඒ වගේම කීර්ති වැලිසරගේ මහත්මයාත්, අම්බසිරි හෙට්ටිගේ මහත්මයාත් එක්ක මේ අර ඉමක් කොනක් නොමැතිව විවිධ දිශානුගතව පැතිරෙමින් අපි මේ කතාව සහ නවකතාව හොයමින් ඉන්නවා. එහි වෙනස්කම් සාම්‍යයන් පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා. දැන් අපි આવොත් කතාවෙන් අපි අර කිව්වා විරාමයට යනකොට මේ කතාවෙන් අපි පනිමු ප්‍රබන්ධයට. නැත්නම් කතන්දරය පහු කරලා ප්‍රබන්ධයට ගියයින් පස්සේ මේ කතන්දරය සහ කතාවෙන් කොහොමද ප්‍රබන්ධය වෙනස් වෙන්නේ කියන තැනට આવොත් එහෙම ඔබතුමන්ට මේ ගොඩක් වෙලාවට අර ශාස්ත්‍රානුකූලව පිළිතුරු ලබා දෙන්න පුළුවන්. මම හිතන්නේ එය වැදගත් වෙයි. අධ්‍යයනයක් විදිහට මෙය නරඹන අයට වැදගත් වේවි කොහොමද කතාව කතන්දරය සහ ප්‍රබන්ධය අපි වෙන් කරගන්නේ කියලා. ඇත්තටම අපි ඔක ඊටාම සරලව විග්‍රහ කරගන්න තැනක් තියෙනවා. ඒ කියන්නේ කතන්දරයේ මූලිකාකෘතිය තුළ අපිට හම්බෙන ලක්ෂණය තමයි ශ්‍රාවකයා ශ්‍රවණය කරන කෙනා අහන ප්‍රශ්නය මොකද්ද ඊට පස්සේ උනේ? ඊට පස්සේ මොකද්ද උනේ? හරි කුතුහලයකුත් එක්ක එයාට දැනගන්න අවශ්‍ය මේ සිද්ධිදාමේ ඊළඟට අර අනුසිරි මහත්තයාගෙන් කියවුණා. ඊළඟට සිද්ධ වෙන්නේ මොකද? ඒ කියන්නේ මේ පරිසමාප්ත අන්දරයක් අහගන්න. චරිතයක් ගත්තාම මේ චරිතේ පටන් ගත්තේ කොහොමද? මැද්දේ විකාශන වුනේ කොහොමද? අවසන් වුනේ කොහොමද? අන්න ඒ කියන ආඛ්‍යානයේ කතන්දරය දැනගන්න. හැබැයි අපේ නූතන ප්‍රබන්ධ කතාවට එනකොට ප්‍රබන්ධ කතාවක ඉන්න පාඨකයාගෙන් ඇහෙන ප්‍රශ්නේ තමයි ඇයි එහෙම වුනේ? මොකක්ද උනේ කියන එක නෙමෙයි ඇයි එහෙම වුනේ. අන්න එතන තමයි බුද්ධිමය වශයෙන් ප්‍රතුලකරණයක් සිද්ධ වෙන්නේ. ඇයි එහෙම උනේ කියන එකට තමා නිර්මාණකරුවාගේ ඒ කියන්නේ නවකතාකරුවාගේ ප්‍රබලම මැදිහත් වීම සිද්ධ වෙන්න ඕනේ. මේ මැදිහත් වීම කියන්නේ ඇයි එහෙම උනේ කියන එකට ඇත්තටම නූතනයේ විශේෂයෙන් මම දන්නා මේ දෙදෙනාගේ මොකද මම මේ දෙදෙනාගේම නිර්මාණ ඉතා සමීපව කියවලා තියෙනවා. සමීපව කියවලා කියන එකේ තේරුම මේ S2 කට ලං කරගෙන කියවා කියන එක නෙමෙයි. ඉංග්‍රීසියෙන් අපි උඩ කියන ක්‍රොස් රීඩින් කියලා. ඒ කියන්නේ දෙතුන් වතාවක් ඉතා හොඳින් කියවුවා කියන එක. එතකොට අන්නේ කියවීමේදී තමයි ඇත්තටම මේ ඒ හොඳ නිර්මාණ අවබෝධ කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට හොඳ රසවින්දනයකට යන්න පුළුවන්. ඒ දෙවෙනි තුන්වෙනි කියවීම සමග පමණයි. එතකොට මං අන්න ඒ කියවීම් වලදී අඳුනගෙන තියෙනවා පැහැදිලිවම එම නිර්මාණකරුවන් උත්සාහ කරනවා ඒ ප්‍රබන්ධය තුළ ඇයි එහෙම උනේ කියන එකට එක උත්තරයක් නොදී ඉන්න. උත්තර 10ක් දෙන්න. මම ඔක සරල කතාව මෙහෙම කිව්වොත් ගම්පෙරළිය නවකතාවේ ගත්තාම අපි යථාර්ථවාදී නවකතාවේ අපේ නවකතා ප්‍රවණතාවේ නැත්නම් අපේ නවකතා සිංහල නවකතාවේ ප්‍රථම යථාර්ථවාදී නවකතාව විදිහට අඳුනගන්න ගම්පෙරළිය මාර්ටින් වික්‍රමසිංහ 44 දී නන්දගේ දරුවා පෙකණිවැල කැපීම මලකඩ සහිත පෙකණිවැල කතුරෙන් පෙකණිවැල කැපීම නිසා මිය යනවා. ඔන්න ඔය කියන පරිසමාප්තිය නැත්නම් තීරණේ දීලා තියෙනවා ඒ චරිතවලට. එතකොට අපේ පාඨකයා දැන් උදාහරණයක් විදිහට මම කීර්ති මහත්තයත් එක්ක කතා කරනවා නැත්නම් අනුර මහත්තයත් එක්ක කතා කරනකොට මං කිව්වොත් එහෙම මේ නන්දගේ දරුවා මේ අපරාධය ඇයි දන්නේ මේ අබ්බඝාතය කරේ නේද?
කිව්වොත් එහෙම එක පාටම මේ අය ප්‍රශ්න කරනවා බලන්නකෝ දන්නේ නැහැ නේද හරියට වෙච්ච දේ දන්නේ නැතුනේ කතා කරන්නේ. එහෙම උනේ නැහැ නේ. යා මැරුණානේ. පිකන වෙලා ඇදිලා මේ මලකඩ කතුරෙන් කපන්න ගිහලා මැරුණා. දැන් අන්න යථාර්ථයේ විදියට ස්ථාපිත වෙලා ඒ කියන කතාව අවසාන තීරණයේ විදියට ස්ථාපිත වෙලා අපේ දැන් ඔය කියන යථාර්ථවාදී නවකතාවේ ඔන්න ඔය කියන ස්ථානවල අපි හිර කිරීමේ ප්‍රවණතාවක් තියෙනවා තිබුණා. හැබැයි දැන් වර්තමානයේ වෙන විට ඔය කියන ලක්ෂණෙන් අපි බොහෝ දුරට ගැලවිලා ඒ කියන්නේ දැන් ඇත්තටම මම දැන් ඔය විශේෂයෙන් විශ්වවිද්‍යාලයේදී පවා නිතරම ළමයින්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි නන්දගේ දරුවා අබ්බඝාතය කරලා තියන්න බැරිද? පුළුවන්. ඒකෙන් වෙලා කපන්න ගිහිල්ලා වැඩියෙන් ඇදුණු හින්දා අබ්බඝාතයක් වෙන්න පුළුවන්. මලකඩ ආසාදනය වීම නිසා අබ්බඝාතයක් වෙන්න පුළුවන්. නැත්තම් තව මම මෙහෙම ප්‍රශ්න කරනවා. හරි. නන්දගේ දරුවා කුසේදීම මිය ගියා වෙන්න බැයිද? ඒ වගේම තව මෙහෙම මේ විය හැකියාවන් මම මේ එයාලට ඉදිරිපත් කරනවා විය හැකියාවන්. ඒ වගේම නන්දගේ දරුවා මිය ගියා. හරි නැවත ඊළඟට පියල්ගේ ජාන පියල්ගේ එකතු වීමත් සමග ඒ දරුවා නැවත නන්දාගේ කුසට ඒ දරුවාම නන්දාගේ කුසට එන්න බැරිද? දැන් ඕක අරට වඩා යම් යථාර්ථයෙන් යම් කිසි පැනීමක් තියෙනවා යම් කිසි ඈත්වීමක් තියෙනවා. හැබැයි අපි ඔය කියන විශ්වාස නැත්තම් අපේ කාලාන්තරයක් තිස්සේ ආගම් සංස්කෘතින් විසින් ඔය කියන පිළිගැනීම් අපිට දීලා තියෙනවා. එතකොට ඔය තැන්වල තව පැතිකම ප්‍රශ්න කරන්න ඕනේ. ඕක දැන් අපි කියනවා අපි උගත්තු විදියට අපි නිතර තර කරනවා ඒක එහෙම වෙන්න බෑ කියලා කියන්න පුළුවන්. බොහෝ දෙනෙක් එහෙම කියන්න පුළුවන්. හැබැයි මං අහනවා ඒක එහෙම වෙන්න බෑ කියන්න පුළුවන් අවස්ථා කොච්චරද? අපිට කියනවා 99%ක් කියන්න බෑ. එහෙම වෙන්නේ නෑ කියලා තමයි කියන්න වෙන්නේ. මං අහනවා එතකොට 100% ඒ එක එහෙනම් වෙන්න පුළුවන්නේ. එතකොට ඒක අතාරිනවා කියන්නේ යථාර්ථයේ උච්චතම නැත්නම් ගැඹුරුතම අවස්ථාව අපි අතහැරලා. එහෙමනම් ඇයි ඒක අතාරින්නේ? එතකොට අන්න අපි ඒක පාදක කරගත යුතුයි. ඉතින් අන්න අරකින් දැන් මාර්ටින් වික්‍රමසිංහ ওই විදිහට යථාර්ථයේ එක්තරා තීරණයක් ඉදිරිපත් කරනවා. අපි ඒක තමයි අවසාන තීරණයේ ඉරණම විදිහට බාර ගන්නවා. හැබැයි නූතන නවකතාවට එනකොට ඔය කියන දේවල් ඊට වඩා ප්‍රතුලකරණයන්ට ලක් වෙනවා. විවිධ විදිහට ප්‍රශ්න කිරීම සිද්ධ වෙනවා. මම උදාහරණ වලට යන්නේ නැහැ. කොතෙකුත් උදාහරණ තියෙනවා. මේ දෙන්නගෙම නවකතා වලින් මට නවකතා වලින් කෙටි කතා වලින් උදාහරණ අරගෙන කතා කරන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවල පැහැදිලිවම අපිට අන්න ඒ කියන දේවල් ඒ කියන තත්ත්ව තුල අපිට පැහැදිලිවම ප්‍රබන්ධ කතාවේ මේ කියන කතන්දරයේ ප්‍රබන්ධ කතාවට ගැනීම තුල සිද්ධ වෙන වෙනස අපිට අඳුන ගන්න පුළුවන්. ඒ කියන සංකීර්ණත්වය ප්‍රතුලත්වය මම එතන දකින්නේ අර කියන වෙන මොකුත්ම නෙමෙයි අපිට 17 හිතන්න දෙනවා කියන එක. ඒක තමයි සිද්ධ විය යුත්තේ. ඔව්. ඇත්තටම දැන් කීර්ති මහත්මයා මේ භාෂාව කියන කොටසට අපි ආවොත් එහෙම මේ කතිත භාෂාවේ තියෙන ස්වභාවය කොහොමද කතන්දරයෙන් ප්‍රබන්ධයට වෙනස් වෙන්නේ? එහෙම නැත්නම් කතාව කතන්දරය ඔස්සේනකොට දැන් ප්‍රබන්ධ කරන්නට ආවයින් පස්සේ මේ කතිත භාෂාව බලපෑම් කරනවද මේවා වෙනස් කොට අඳුනා ගන්න? මට ඇත්තෙන්ම ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් පැහැදිලි මදි. අපි ඉදිරිපත් කරන භාෂාව. ඒ කියන්නේ ඒ කතන්දරේ ඉදිරිපත් කරන ස්වභාවය ලේඛනයේ භාෂාව. ලේඛනයේ භාෂාව සහ කතිත භාෂාව. කතා කරන භාෂාව ලේඛනයේ භාෂාව. ඩයලොග්ස් මත් වෙන්න බෑ. මේ අහන්නේ. සංවාදම නෙමෙයි. සංවාදම නෙමෙයි. ඒක තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමේ ස්වභාවය. දැන් කතිත කිව්වහම අපි කියන්නේ දැන් කතන්දරේ නම් කතිත ස්වභාවය වෙන්නේ කතාව කියන විදිය. හැබැයි ඒක කටවහරින් ප්‍රබන්ධයේදී කතිත ස්වභාවය වෙන්නේ ලේඛන වහර. ඒකට මේ අතර තියෙන වෙනස. ඔක ඊට පැහැදිලි. දැන් මේක මේ අපට පමණක් සුවිශේෂ කාරණයක් මේක. අපේ භාෂාවට. ඔව්. දැන් අපේ භාෂාව අපි මේ කතා කරන භාෂාව නෙමෙයි සම්ප්‍රදායිකව අපි ලියන්නේ. සම්ප්‍රදායික. ඒකට වෙනම ව්‍යාකරණ විධි ක්‍රම තියෙනවා යම්කිසි සම්මතයන් තියෙනවා. දැන් අපි කතා බහ කරද්දී වචනවල නල භේදය
හැඟී යනවා එක් උච්චාරණ ස්වරූපය අනුව. හැබැයි ලේඛනයේදී අපි අක්ෂර දෙකක් භාවිතා කරනවා. නයනු දෙකක් ලයනු දෙකක්. දැන් මේක සම්මතයක්. ඊළඟට අපි උක්තාකයතේ ගත්තොත් ඒක සාමාන්‍ය ව්‍යවහාර භාෂාවේදී අපි පාවිච්චි කරන විදිහට නෙවෙයි, ඒකට සම්මත ව්‍යාකරණ විදිහින් තියෙනවා. ඒ අනුව ලිඛිත භාෂාව සහ කථන භාෂාව කියලා දෙභාගයක් අපේ භාෂාවේ තියෙනවා. දැන් ඉංග්‍රීසිය ගත්තොත් ඒ තත්ත්වය එහෙම නැහැ. කතා කරන්නේ ලියන්නේ එකම භාෂාව. එතකොට දැන් සාහිත්‍ය නිර්මාණකරුවෙකුට තියෙන අභියෝගයක් තියෙනවා. Taman රූපණය කරන්න යන චරිතය හෝ අවස්ථාව හෝ විස්තරය මේ පරිසරය වඩාත්ම තීව්‍රව පාඨකයාගේ සිතෙහි ප්‍රතිරූපණය කිරීම සඳහා භාවිත කළ හැකි භාෂාව කුමක්ද? එතකොට අපි සාම්ප්‍රදායිකව අපි දැක්කේ මුල් යුගයේ හැම කතාවකම වගේ නවකතාවලදී කෙටි කතා ආදී අර සම්මත ව්‍යාකරණානුකූල භාෂාවෙන්මයි ලියන්නේ. හැබැයි ඒක දිගින් දිගට ලේඛකයෝ භාවිතා කරේ නැහැ. මොකද ඒ සම්මත ව්‍යාකරණානුකූල භාෂාවෙන් ඉදිරිපත් කරන්න නොහැකි ඇතැමට අසම්මතයේ යමක් අපි මේ සම්මත භාෂාව තුළ ඉදිරිපත් කරන්න ගියාම එතන විකෘතියක් එනවා. ඒක ආකාරයක් නෙමෙයි විකාරයක් වෙනවා. ඒ නිසා අර සම්මත භාෂාවෙන් බැහැර වෙලා ඊට වඩා ඉතා ප්‍රායෝගික ඉතා ප්‍රාණය සහිත කටවහරට මාරු වෙනවා. අපි මේ කතා කරන භාෂාව අද ලියවෙනවා. මමත් ඒ වැඩේ කරනවා. මට ඇතැම් කතාවක් සම්මත ව්‍යාකරණානුකූල ඒ භාෂාවෙන් ලියන්න අවශ්‍යයි කියලා හැඟෙන තත්ත්වයන් තුළ මම ඒක කරලා තියෙනවා. මගේ බොහෝ නවකතා වල ඒක දකින්න පුළුවන්. හැබැයි මගේ බොහෝ කෙටි කතා කට වහරින් ලියවෙන්නේ. කරනවා යනවා එනවා කනවා බොනවා කියලා ලියන්නේ. දැන් අපි බලමු මට මතකයි ජේම් කොයිට්ස්ගේ කෘතියක් තියෙනවා ඉතා විශ්ව මේ කීර්තියට පත් වෙච්ච The Heart of the City මට මතක හැටියට. ඔව්. Heart of the City නවකතාවේ එක චරිතයක්. ඒ චරිතේ නම මතක නැහැ. හුදෙකලාවේ අන්ත අසරණ භාවයට පත් වෙලා එක්තරා වතු යායක තනිව හුදෙකලාව ජීවත් වෙන ගැහැණු ළමයි. යට විවාහ වෙන්න ලැබෙන්නේ නැහැ. තාත්තත් එක්කලා ලොකු අරගලයක්. ඒ අවසානයේ උම්මන්තක භාවයට පත් වෙනවා. මේ හුදෙකලාවේ පාළුවේ. මෙතෙක් ඒ භාෂාව අපිට පේනවා ඉතාමත්ම විධිමත් ආකාරයකට ඉංග්‍රීසියෙන් ලියන්නේ කොයිට්ස්. විධිමත් ආකාරයට ඇවිල්ලා ක්‍රමානුකූලව අපිට පැහැදිලින භාෂාව කඩතොළු වේගන යනවා. කඩතොළු වේගන ටිකක් ගිහිල්ලා භාෂාවේ මුලැමැදාක හොයාගන්න බැරුව යනවා. උමතු භාවයේ උපරිමයට යනකොට අපිට මෙලෝ විදිහකට කියාගන්න බැරි අපූර්ව භාෂා සංරචනයක් ඒ සංකේත අපිට කියව ගන්න බෑ මොන ආකාරයකටවත්. ඇගේ මානසික ස්වභාවය ඒක කොයිතරම් දුරට විපරීත කරණයට ලක් වුණාද කියන එක භාෂාවෙන් පෙන්වනවා. ඒ වගේම තමයි හිමින් සැරේ ඒක ලියාගෙන ගිහිල්ලා ඇගේ මනෝමය තත්ත්වය යහපත් අතරපත් වෙනකොට භාෂාව ආපහු වෙවිලා අර සම්බන්ධයට. දැන් මෙන්න මෙහෙම මම මේ කියන්නේ භාෂාව අපිට උපකරණයක් පමණයි. ඒක වැඳුම් පිදුම් කළ යුතු පූජා සත්කාර කර කර තියාගත යුතු එකක් නෙමෙයි සාහිත්‍යකරු. ව්‍යවස්ථාවලියද්දී ඒකට තියෙන්න ඕනේ අර්ථ නිරූපණ දෙන්න ඒ සම්මත භාෂාව. හැබැයි අපි ව්‍යවස්ථා නෙමෙයි ලියන්නේ. අපි ලියන්නේ සාහිත්‍ය නිර්මාණ අපි කරන්නේ ඒ සඳහා ඊට අනුරූප භාෂාවක් යොදා ගැනීම. දැන් සමහරක් වෙලාවට මෙහෙමත් අපිට හම් වෙනවා. දැන් මේ අවුරුදු 200ක් ඈත කතන්දර අපිට මේ වර්තමාන ගැහැණු ළමයි පිරිමි ළමයි මුකුළු කර කර කතා කරන භාෂාවෙන් ලියලා තියෙනවා. මං හිතන්නේ ඒකේ දැන් එතකොට අපිට පුළුවන්ද එදා පැවති භාෂාවට පරිකල්පනයෙන් ප්‍රවේශ වෙන්න. සමහරට එදා එහෙම නොවනම නමුත් අපි පරිකල්පනයෙන් එතෙන් ප්‍රවේශ වෙලා ඒක ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම යුක්ති සහගතයි යුක්තියක් තියෙනවා මේ පාඨකයාට ඉල්ලා සිටින්නේ. එදා පැවතිච්ච භාෂ කුමක්ද? ඒ භාෂෙන් මිසක් ඒ ජීවිතේ නිරූපණය කිරීමේ හැකියාවක් නැහැ. ඔව් දැන් අනුර මහත්තයා දැන් අපි ඇත්තටම මේ
ඕකත් එක්කම අපිට එන්න පුළුවන් මේ සංවාද රූපී බව කියන එක. දැන් කතාවල සංවාද යොදා ගැනීම සහ සංවාද රූපී භාෂාව. දැන් කතාව ඉදිරිපත් කරනකොට එක විදියක්, ප්‍රබන්ධයේදී තව විදියක්. මේ දැන් මෙතුමා කියනවා දැන් රජ කතාවක පෙම්වතුන් දෙදෙනෙක්ගේ කතන හුවමාරුව නැත්නම් අසංවාද රූපී බවයි වර්තමාන පෙම්වත්යෝලගේ මේ භාෂාවේ තියෙන සංවාද රූපී බව අපි කතාවේදී ප්‍රබන්ධ කතාවේදී යොදා ගන්න අලංකාරයක්. සමහරවිට ඒ පිළිබඳව අපිට මේ යම් අදහසක් අරගෙන ඉන්න පුළුවන් මේ අදහසේම එල්ලිලා එතන වෙනගෙන. ඔව් මෙහෙමයි. දැන් භාෂාව කියන මාතෘකාව අපි ගත්තාම භාෂාව බිහි වෙන්නේ මිනිසුන් අතර සංවේදන කාර්යයක් සඳහා. එතකොට ඒ සංවේදන කාර්යය සඳහා බිහි වෙච්ච භාෂාව භාවිතයේදී විවිධ ස්වරූපයන් වලට මාරු වෙනවා. ඒ මාරු වීමේ එක් අවස්ථාවක් තමයි භාෂාවට අධ්‍යයනය කිරීම සඳහා විවරණ වේදයක් හඳුන්වා දීම. හැබැයි විවරණ වේදය හඳුන්වා දෙන්නේම අධ්‍යාපනික අවශ්‍යතාව සඳහා. හැබැයි අපේ ගේදොර කටයුතු කවදාකවත් අර විවරණ භාෂාවට ගියේ නැහැ. හැබැයි විවරණය කියන එක භාෂා ප්‍රේමීන් භාෂා උගතුන් ප්‍රාමාණිකයන් මේක හැදුවට පස්සේ ඒක අධ්‍යාපනයේ අවශ්‍යතාවයක් සඳහා හැදුවා. උක්තය මේක නම් ආඛ්‍යාතයේ මෙසේ විය යුතුයි. කර්මකාරක යන්නේ නම් මෙන්න මෙසේ විය යුතුයි. හැබැයි අපි ගේදොර අපේ එදිනෙදා කටයුතු සියල්ලම අපි සිද්ධ කළේ අර අපේ භාෂාව විසින් අපිට ඉටු කරන්න ඉඩ දීලා තිබිච්ච මූලික අවශ්‍යතා සපුරා ගැනීම. අපි පැහැදිලිවම භාෂාව පිළිබඳ දෙන අර්ථකථනය කියනවා භාෂාව කියන්නේ වාක් සංකේත පද්ධතිය. වාක් කියන වචන කියන්නේ වාක් බලයේ තියෙන බලයේ තියෙන සංකේත අකුරු තියෙන හැඩ යන්න හැඩ තියෙන මේ එකතු වෙච්ච පද්ධතිය තමයි භාෂාව. හැබැයි මේක කොතන වෙනාවකවත් විවරණයක් ඇතුලේ හිර කරලා තියන්න බෑ. මේක හරි නිදහස් වැඩක්. දැන් ලේඛකයා කරන්නේ ප්‍රබන්ධකරුවා කරන්නේ අර එදිනෙදා භාවිතාවේ තිබිච්ච භාෂාව සහ අධ්‍යාපනික අවශ්‍යතාවය සඳහා භාෂාවක ඒ තියෙන ශක්තියින් වෙනුවෙන් හදපු ওই දෙක අතරින් භාෂාවක් නිර්මාණය කරගන්න එක තමයි ප්‍රබන්ධකරුවා කරන්නේ. කිසිම වෙලාවක අපිට බෑ පූර්ණ වශයෙන් ව්‍යාකරණානුකූල ප්‍රබන්ධ නිර්මාණයක් කරන්න බෑ. අපිට පුළුවන් සිංහල භාෂාව පිළිබඳ වෙන රචනයක් නෝට් එකක් ටියුට් එකක් ලියන්න පුළුවන් පූර්ණ ව්‍යාකරණානුකූලව. හැබැයි ප්‍රබන්ධයක් ව්‍යාකරණානුකූලව ලියන්න බෑ. ඔයා නිකන් බලන්න අපේ සාමාන්‍ය අපේ වාක්‍ය රටාවේ තියෙන්නේ ක්‍රියාව අවසානයේ තියෙන්නේ. ගියාය ගියේය කෑවාය ආවේ. දැන් නිකන් වාක්‍ය ටික ලියන්නකෝ මම කෑම කෑවෙමි. අම්මා අද මෙතන ඉඳන් කෑම කෑවාය. දැන් ඔක්කොම ආය ගියාය. හැබැයි ලේඛකයා කරන්නේ මම කෑම කමින් සිටියේදී මම දන්නේ නැහැ මා කෑම කමින් සිටියේදී තව කෙනෙක් මෙන්න මේ තව කාර්යයක නිරත වුණා කියලා අපි මේක දෙකට කඩලා වාක්‍ය දෙක තියෙන ව්‍යාකරණ අවහිරෙන් අපි නිදහස් වෙනවා. ඒ කියන්නේ අලංකාරයම වන්න උත්සාහ කරනවා. භාෂා ප්‍රබන්ධාත්මක භාෂාව කියලා එකක් තියෙනවා. අනිත් එක තමයි අපි බොහෝ වෙලාවට ලේඛකයෝ ක්‍රියාව ගන්න වාක්‍ය මැද්දට. හරි පහසුයි එතකොට ප්‍රබන්ධාත්මක භාෂාවේ ජවයක් ඇතිව නිර්මාණය කරන්න. මේ ක්‍රියාව අගට ගැනීමම හරිම ඕලාරික කියවීමකට තමයි යන්නේ. ව්‍යාකරණානුකූලව හරි. අපි ව්‍යාකරණානුකූලව වාක්‍ය ලියනවා. දැන් බෝධුට අපි ලියනවා මෙහෙම මම ගමනක් යද්දී කියලා. ගමන ගියා කියන්නේ නැහැ. මම ගමනක් යමින් සිටිද්දී ਉਹ මානසිකව මම දුටුවෙමි. එතකොට ක්‍රියා ගණනාවක් සිද්ධ වෙලා. හැබැයි ඒක වාක්‍ය අවසන් කරලා දෙන්න නැත්තම් මම ගමනක් යමින් සිටියෙමි. ඔහු මා දෙස රෙමින් සිටියේය. මම මගේ ගමනේ මගේ දුරක් යද්දී ඔහු මාළකට සමීප වෙන දුටුවෙමි. දැන් මේ ඔක්කොම අර ව්‍යාකරණානුකූල රින්ගන්න හදනවා. එතකොට රචනයේ සිද්ධ වෙනවා මහා ඕලාරික බවක් අර කියවන තුන්වෙනි පාර්ශවයට මේ අපි කියන්න හදන එක ඒ විදිහට මේක දැනෙයිද දන්නේ. ඉතින් මම නම් බොහෝ දුරට කරන්නේ මගේ වාක්‍ය ඇතුළේදී ක්‍රියාව මැද්දට ගන්නම තමයි මම උත්සාහ කරන්නේ. ක්‍රියාව මැද්දට අරගෙන අර ව්‍යාකරණයෙන් මිදෙනවා. ව්‍යාකරණේ තියෙනවනේ පොඩි අමු බවක්. ව්‍යාකරණය කියන්නේ මේ අර වාණෙන් හදපු යමක් වගේ මේක වෙනස් කරන්න බෑනේ. ව්‍යාකරණ රීතීන් ටික අර ව්‍යවස්ථාව වගන්ති වගේනේ. මේක හරි රළුයි. හැබැයි රළු වලින් ප්‍රබන්ධයක් කරනවට වැඩිය දැන් මැටපිඩක් ගත්තාම මැටපිඩ රළුව තියෙන ඔරඩි අර පොඩ්ඩක් සකපෝරුව දාලා කරකෙවුවට පස්සේ ස්මූත් වුණාම අපිට අවශ්‍ය දෙයට යන්න හරි පහසුයි නේ. අර රළු ගොඩෙන් මේ ඇඟිල්ලක් කොබලා වලක්කාරවට වැඩිය අර සකපෝරුව කරකෙද්දි මේක පදම් වෙවි ආවම ඇති වෙන ඒ හැඩය සහ ඒ ශක්තිය අපිට ඕනතරම් මේක නවා ගන්නත් පුළුවන් වෙනවන්නේ.
කැඩෙන්නෙත් නෑනේ ඒ තරම් පදම් වෙලා. ඉතින් මං කියන්නේ ලේඛක කියන්නේ මොහොම ශක්තියින් ටිකක් තියෙන්න ඕන කෙනෙකුට. භාෂාව දැනගත්ත පළියට ප්‍රබන්ධ සාහිත්‍යය නිරත වෙන්න බෑ. දැන් තාම වැදගත් තව කාරණයක් මට හිතෙනවා මගේ අතින් ගිලිහුණා ඉස්සෙල්ලා මේ වචන වල සහ ඒ වචනාර්ථ වලට ලේඛකයෝ අසීමිත ගෞරවයක් සහ අසීමිත බරක් තබනවා. මේ වචනයෙන් සියල්ල කිව යුතුයි කියලා. මම හිතන්නේ වචන අපි අවශ්‍යයි අපි අවශ්‍ය දේ කියන්න වචන වුවමනයි. හැබැයි වචන වලින් පමණක් මේ වැඩේ කරන්න බැහැ. වචන අතර පාඨකයාට වාක්‍ය අතර එක සම්මත ව්‍යාකරණානුකූල වාක්‍යයක් වෙන්න පුළුවන්. ඒ සම්මත ව්‍යාකරණයම අපූර්ව ආකාරයකින් ඉදිරිපත් කරන ආකාරයේ වාක්‍ය වෙන්න පුළුවන්. ඒ වාක්‍ය දෙකක් අතර හිඩසක් පාඨකයාට තමන්ගේ පරිකල්පනයන් මතු කරගන්න යමක් ඉතුරු කරන්න පුළුවන් ආකාරයට මේ වචනත් වාක්‍යත් අතර ඒ වගේම මේ පේලි අතර කියවන්න. ඒ පේලි අතර තියෙන සුදු ඉඩකඩ විවර කරලා දෙනවා නම් පාඨකයාට අර කතුවරයා විසින් දෙන දෙයට අමතර යමක් සිතාගෙන පරිකල්පනය කරන්න ඉඩ හසරක් දෙමින් ලියනවා නම් තමයි එතන තමයි සාහිත්‍ය භාෂාව මම දකින්නේ. මොකද එහෙම නැත්තම් හරිම මේ කෘත්‍රිම බවක් යන්නේ අනිකට ඒකමානීය වේ. කතුවරයා නිකන් විධායකයෙක් වගේ පාඨකයාට සියල්ල දීලා. දැන් මහින්ද මහත්තයා අපි ගත්තොත් එහෙම දැන් අමුතුමන් කතිකාචාර්යවරයෙක් නිසා මේ කාරණාව තාම හොඳින් අපිට කියලා දෙන්න පුළුවන් වෙයි භාෂාත්මකව. දැන් ඕනම දෙයක් ලියමන් කරනකොට පාඨක රුචියනේ වැදගත් වෙන්නේ. පාඨකයා මෙය අනිවාර්යෙන් පාඨකයා වැඩිපුර කියවීමට උනන්දු කරවීමනේ ලේඛකයාගේ අරමුණ. එතකොට ඒ සඳහා යොදා ගන්න භාෂා ප්‍රයෝග පිළිබඳව කතා කරොත් දැන් අපි ගත්තොත් උපමා රූපක ප්‍රස්තාපිරුළු මේ වගේ මේ පැරණි කියමන් වගේ දේවල් උදව් කරගෙන මේ තියෙන රසාත්මක බව ගොඩනගන්න ප්‍රබන්ධකරුවාට තියෙන හැකියාව පිළිබඳව අපි කතා කරොත් මම හිතන්නේ අපිට හොඳ තැනකට එන්න පුළුවන් වෙයි. ඔව්. එක පැත්තකින් සරල වගේ පේන අනිත් පැත්තෙන් සංකීර්ණ තැනක් ඔය. ඒ කියන්නේ ඇත්තටම අපිට එක වෙලාවකට හිතෙනවා භාෂාව ඔය කියන උපමා රූපක අලංකාර වලින් ගොඩාක් ලස්සන කරගන්න පුළුවන්. ඒ හින්දාම පාඨකයා ඒ ඔස්සේ රඳව ගන්න පුළුවන් කියලා. තව පැත්තකින් අපිට තර්කයක් ගේන්න පුළුවන්. ඒ දේවල් අනවශ්‍ය විදියට මැදිහත් කරලා අපි කියන්න ඕන අර පාඨකයාගේ බුද්ධිමය අපි පාඨකයාව ඇරලවන්න ඕනේ. බුද්ධිමය ආස්ථානයන්ට ඇරලව ගන්න අපිට බැරි වෙනවා. එතනදි පාඨකයා එක්කෝ අර සුන්දර තැන්වල අතරමං කරනවා අන්න ඒ වගේ තත්ත්වවලට පත් කරනවා. ඒ කියන්නේ අර සීනි බෝල ටොපි දීලා රවට්ටනවා අන්න ඒ වගේ තත්ත්වවලට පත් කරනවා. හැබැයි උතනදී අපිට මෙහෙම දේවල් තියෙනවා පැහැදිලිවම අපි ඒ කියන උපමා රූපක අලංකාර භාවිත කරනවා කියන එකේ තේරුම අපි ඔය එක්තරා එක යුගවල තිබ්බා උපමා රූපක හොයා අමුතුවෙන් නිර්මාණය කර දුන්නානේ. මං කියන්නේ ඒ දේ අවශ්‍ය නැහැ. කොහෙත්ම අවශ්‍ය නැහැ. හැබැයි සමහර අවස්ථාවල සමහර චරිතවලට ඒ චරිතවල ස්වභාවිකත්වයේ තාත්විකත්වයේ නිරූපණය කරන්න සමහර සාම්ප්‍රදායික කියුම් ගැමි වහර උපමා ඒ වගේ දේවල් යෙදෙන්න සිද්ධ වෙනවා. උචිත බවano නේද? උචිත බවano. ඔව්. ඖචිත්‍ය ගුණය කියලා කියන්නේ. එතකොට අන්න ඒ වගේ තත්ත්වවල ඒ චරිත විශ්වසනීය වෙන්න වගේම අපූර්ව වෙන්න. තවත් චරිතයකින් ඒ චරිතය වෙනස් කරලා අඳුන ගන්න. අන්න ඒ වගේ ලක්ෂණ සඳහා දැන් ඔය ඇත්තට මගේ නිර්මාණවල කොතෙකුත් අවස්ථාවක් තියෙනවා මම භාෂාවේ ඒ හින්දාම තමයි ගොඩක් අය කතා කරන් දැද්දි මට විශේෂයෙන් කතා කරලා තියෙනවා මේ ගම්වල ගමේ භාවිත වන වචන ඒ ව්‍යවහාර නිතර මගේ නම කතාවල එනවා කියලා. ඔව් ඒක හරි. මම පැහැදිලි කරනවා මොකද ඒකට හේතුව මගේ ගොඩාක් නිර්මාණ ග්‍රාමීය අත්දැකීම් සහ ග්‍රාමීය පරිසරය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වෙනවා. ඒ හින්දාම ඒ චරිත ඒ සමාජ ආශ්‍රය නිර්මාණය කරන්න යනකොට දැන් උදාහරණයක් විදිහට මම අත්දැකීමක් ලබනකොට ඇත්තට මට ගොඩක් දුරට සිද්ධ වෙච්ච සිද්ධියට වඩා
මම ලියාගන්නේ ඒ කෙනෙගේ කටින් පිටවෙච්ච වචනයක්. අන්න ඒ වගේ දෙයකින් තමා මම ඊට පස්සේ නිර්මාණය අලුතින් හසුරුව ගන්නේ. නැතු ඒ වෙලා එතන උනේ මොකක්ද කියන එක නෙමෙයි මට ඒ තරම් වැදගත් වෙන්නේ. ඔව්. ඇත්තටම දැන් අපි කතා කරන්න උත්සාහ කරන්නේ මේ කතාව, නවකතාව, ඒ වගේම කතන්දරය තුළ අපිට මේ වෙන්වෙන් වශයෙන් අඳුනා ගන්න පුළුවන් ලක්ෂණ. එය අධ්‍යයනය කරන ශිෂ්‍යයෙකුට කොහොමද මේවා වැදගත් වෙන්නේ කියන කාරණාව මතු කරමින් සාකච්ඡා කරමින් ඉදිරියට යන්න උත්සාහ කරනවා. අපිට පුළුවන් අවසන් වටේදී තවත් සාකච්ඡාවේ අවසානයක් හොයාගත යුතු කාරණා පිළිබඳව අධ්‍යයනය කරන්න. අපිට විරාමයකට යන අවසර දෙන්න. අපි ගිහින් එනවා ඒත් කතා බහට. අද අපි හෙලිවිසර් ප්‍රේමේදී සාකච්ඡා කරන්නේ කතාව සහ නවකතාව මාතෘකාවෙන්. අපි කතාව පිළිබඳව අදහස් හොයාගත්තා, කතන්දරය පිළිබඳව අදහස් හොයාගත්තා, ඒ වගේම ප්‍රබන්ධය පිළිබඳව අදහස් හොයාගත්තා. එතකොට මේවා තුල තියෙන සාම්‍ය ගුණය වගේම මේවා තුල තියෙන වෙනස්කම් පිළිබඳවත් සාකච්ඡා කරමින් තොරතුරු හොයමින් ගමන් කරන වෙලාව පෙරදින විශ්වවිද්‍යාලය සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද රත්නායක මහත්මයා, ඒ වගේම කීර්ති වැලිසරගේ මහත්මයා සහ අනුරශ්‍රී හෙට්ටිගේ මහත්මයාත් එක්ක අපි මේ කතාව ගොඩනගමින් යන්නේ. කතාව, කතන්දර මෙහෙම කිව්වහම මේ මාතෘකාවට හරි සමීප දේවල් අපි හොයනවා ඔබතුමන්ලාගේ අත්දැකීම් එක්ක. කීර්ති වැලිසරගේ මහත්මයා වෙත මම යොමු වෙනවා. දැන් අර අපරදිග සාහිත්‍යයේ සුවිශේෂ තැන් පිළිබඳව අපි සාකච්ඡා කරනවානේ, පෙරදිගත් එක්ක අපරදිග වෙන් කරලා ගන්නවානේ. එතකොට මේ දෙක අතර අපි මේ ප්‍රබන්ධ කලාවේදී දැන් අපිට තියෙන ඔවුන්ට නැති, ඔවුන්ට තියෙන අපිට නැති මේ භාෂාවත් එක්කම සමහරලාට ඔබතුමා කියන්න උත්සාහයක් ගත්තා කලිනුත් මේ වගේ අදහසක්. දැන් එහෙම බැලුවයින් පස්සේ මේ ප්‍රබන්ධ කලාවල මේ පෙර අපරදිග ලක්ෂණයන් පිළිබඳව අපිට කොහොම අධ්‍යයනය දෙන්න පුළුවන්? ඔව්, ඒ ගැන කල්පනාවලත් අපිට ඉතා පැහැදිලිව පේනවා අපි මුහුණ දුන්න ඓතිහාසික සමාජ දේශපාලන වටපිටාව නොවේ යුරෝපයේ මුහුණ දෙන්නේ. දැන් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් යටත් විචිතවාදය අපට ඇවිත් අපේ හර පද්ධතීන් වගේම අපේ ජන ජීවිතය සහමුලින් වෙනස් කරන, ආර්ථිකය දේශපාලනය වෙනස් කරන එබඳු මේ කාල පරිච්ඡේදයක් පැවතුණා. දැන් මේ යටත් විජිතවාදයට ලක්වෙච්ච රටවල් වල විශේෂයෙන් ලංකාව, ඉන්දියාව, අප්‍රිකාව වගේ රටවල් වල ලතින් ඇමරිකාව ඇතැම් කොටස් ඒ අය මුහුණ දෙන සමාජාර්ථික පසුබිම නොවේ යුරෝපයේ මුහුණ දෙන්නේ. දැන් ඒගොල්ලන්ට වෙනත් ආකාර යුද්ධ, එහෙම නැත්නම් වෙනත් වසංගත, ඒ වගේ වෙනත් ආකාර ඓතිහාසික කාරණා තියෙනවා. දැන් අපරදිගින් හැටියට අපි දකින ඇතැම් නවකතාවක නැති ලක්ෂණ අපිට එන්නේ එහෙමයි. දැන් අපි චිනු ඇචබේ වගේ ලේඛකයෙක් අප්‍රිකාවේ ලියන things fall apart වගේ නවකතාවක්, ඒ වගේම තමයි සුදු සෙවෙනෙලි වගේ නවකතාවක් අපේ ලියවෙන, ලංකාවේ ලියවෙන වැලිකන්න පියදාස වැලිකන්නගේ මහත්මයාගේ, ඒ වගේම ඉන්දියාවේ තාගෝර්ගේ ඇතැම් නවකතා, ගෝරා වගේ නවකතාව ගත්තොත් මේ යටත් විජිතකරණය සහ එහා බැඳිච්ච ඓතිහාසික කාරණාත් එක්ක තමයි මේ නවකතා බද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම වික්‍රමසිංහ මහත්මයා නැවතත් අපිට සිහිපත් වෙනවා ඔහුගේ නවකතා, ඇතැම් නවකතාවක මේ යටත් විජිත බලපෑම අපේ සමාජාර්ථිකයට ලැබිච්ච ආකාරය. ඒත් එක්කම පසු කාලේ දැන් යුරෝපයේ ප්‍රචලිත වෙන මනෝවිද්‍යාත්මක පසුබිම, ඒ චරිතයන්ට මුහුණ දෙන අපේ ඇතැම් චරිතයන් මුහුණ නොදෙන ආකාරයේ එබඳු වාතාවරණයක් යුරෝපයේ දකින්න පුළුවන් වුණාට අපිට මුහුණ දෙන්න වෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයන්ට. එතකොට ඒවා ගමෙන් නගරයට ඇවිල්ලා ඒක යුරෝපයේත් එහෙමම සිද්ධ වෙනවා.
ඒවගේම ඇමරිකාව තුළත් වෙනවා. ඒ කියන්නේ ඈත ප්‍රදේශවලට ගිහිල්ල අලුත් ජීවිත ආරම්භ කිරීම. දැන් ඒක ස්වරූපයතින් වෙනස් වුනත් ලංකාවෙත් ඒකම සිද්ධ වෙනවා. ගමෙන් නගරයට ආපු ජනතාව තරුණ පිරිස් මුහුණ දෙන අර්බුදකාරී වාතාවරණයන් ගැන ලියවෙන්නම පේරාදෙනි වකවානුව තුළ විශාල නවකතා ප්‍රමාණයක් එනවා. දැන් මේ විදිහට බැලුවතින් වෙනස්කම් සහිතයි. නමුත් එකක් තියෙනවා නවකතාව කියන්නේ බටහිරින් අපිට ආපු එකක් බව එක සැබෑවක්. ඒක ජාතක කතාවේ ස්වරූපයටවත් සද්ධර්මරත්නාවලී කතාවල ස්වරූපයවත් එහෙම නැත්නම් මහාභාරතාඛ්‍යානයේ අපිට හමුවන කතා ස්වරූපයවත් නොවේ. ඒක අලුත්ම නව කතාව නැමැති අලුත්ම සාහිත්‍යමය අංගයක්. එතකොට ඒ අනුරූපව අපේ අත්දැකීම් සාකච්ඡා වීම තමයි මෙහිදී සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම මේ කතාව කියන කෙනාට වැඩිය අනුශ්‍රී හෙට්ටිගේ මහත්මයා නවකතාකරුවට එහෙම නැත්නම් ප්‍රබන්ධකරුවට අත්හදා බැලීම් වලට යන්න පුළුවන්. දැන් අත්හදා බැලීම් අලුත් දේවල් කරන්න, අලුත් පර්යේෂණ කරන්න තියෙන ඉඩ වැඩි නේද? දැන් ප්‍රබන්ධ සාහිත්‍යයේදී ඔහුට හිතෙන දේවල් කරමින් ඔහු විවිධ දිශානුගතව විවිධ සංකල්ප රූප ඔස්සේ අපිව ඇවිද්දවන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම දැන් ඔය බටහිර කාරණාවන් එක්ක පෙරදිග කාරණාවන් එක්ක ඉන්නවා වගේම මේ කෑල්ලත් අපට මේ මාතෘකාවේදී සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා නේද? ඔව් මෙහෙමයි. දැන් නවකතාකරුවා කියන්නේ අපේ මූලික සාකච්ඡාවට හැම එකම කතා කළේ ප්‍රබන්ධකරුවෙක් කියන ප්‍රබන්ධයක් කරන කෙනෙක්නේ. ඒතකොට ප්‍රබන්ධය තුලදී ඔහුට නිදහසක් තියෙනවා. ඒ නිදහස අසීමිතයි වගේම සීමිතකම් වලටත් මුණ පාන හේතුව තමයි ඔහු නියෝජනය කරන්නේ ඔහුගේ කතාවෙන් ප්‍රබන්ධය තුළ නියෝජනය කරන්නේ තමන් ජීවත් වෙන සමාජ පරිසරයට අදාළ සංසිද්ධියක ඉතිහාස වෙන්න පුළුවන් පුරාවෘත්තයක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු නියෝජනය කරන සංස්කෘතිය විසින් තෝරා බේරා දෙනු ලැබූ සමාජ පරිසරයක් ඇතුළේ තමයි ඔහු ඉන්නේ. ඒකට ඔහුට මේක තර්ජනයක්. ඔහු නවකතාකරුවා උත්සාහ කරන හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේකෙන් කොහොමද මම මිදෙන්න කියන ප්‍රශ්නයට උත්තර හොයන්න තමයි ඔහුගේ නිර්මාණය තුළ ඔහු උත්සාහ කරන්නේ. ඒකෙදි ඔහුට සිද්ධ වෙනවා සමහර සම්මතයන් පිළිබඳව පොඩි සැලවීම් කරන්න උත්සාහ කරනවා. සම්මතයන් වල තියෙන දුඹුලු කඩන්න උත්සාහ කරනවා. සම්මතයන් වල තියෙන අර රළු ගතින් පොඩක් සුමට කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරමින් තමයි ඔහුගේ නව කතාව ඉදිරිපත් කරන්නේ. ඒක නිසා බොහෝ දුරට ඔහුට තේමාවට ලක් කරගන්න දේ තේමාව විසින් ඔහුට සමහර අනවන් ටිකක් පනවනවා. ඒ අනවන් වලට යටත් වෙමින්ම තමයි ඔහු මේක කරන්නේ සීමාව. මොකද මේක සාහිත්‍ය කලාවත් අනිත් හැමදේම වගේම මේ නූතන සාහිත්‍ය කලාකරුවන්ට ලැබෙන්නේ සංස්කෘතික හුවමාරුවක් හැටියට. මේ නිකන් කවුරුත් විසින් මේ බලහත්කාරයෙන් ගත් එකක් නෙමෙයි. අපිට පෙර හිටිය අපි දැන් ගත්තොත් 1905 මීනාගේ කවුද අපේ සයිමන් සිල්වා මහත්මයාගේ ඉඳලා ඒ බටහිර නවකතාවෙන් ඔහු ගත්ත ආభాසී ස්වභාවය ප්‍රමාණයන් ඔහුගේ නිර්මාණ ඇතුළේ දුන්නා. ඒ වයින් ගහගත් එකෙන් වික්‍රමසිංහ මහත්තයා මුල් කාලේ ඓතිහාසික කතා මිරිඟුදියෝ ඒ වගේ උත්සාහ කරලා ඊට පීඩා සිටිචෙන්ලා W සිල්වලා ඒ අය එකතු වෙලා කිසිවක් හැම කෙනාම අර පවරපු දේ අර විසින් අපිට දීපු දේ පොඩ තම තමන්ගේ වගතු කරමින් තමන්ගේ අවබෝධයේ ඥාන මණ්ඩලයේ පුළුල්ලීම් හරහා වෙනස් කරන ඇවිල්ලා අපිට අමතක කරන්න බැරි සාධකයේ ගම්පරෙලි කියන තැන එනවා. මුල්ම ලංකාවේ කලාත්මක පරිසමාප්තිය සහිත නවකතාව. ලංකාවේ විශිෂ්ටතම නවකතාව කියන එක නෙමෙයි ඒකේ අර්ථය. කලාත්මක පරිසමාප්තිය සහිත නවකතාවක් වුණත් පත් වෙනවා. ඒ සඳහා කඩනවා 1905 ඉඳලා 1944 දක්වා බිහිවලා තිබිච්ච ලංකාවේ නවකතාවට පාදක වෙච්ච බොහෝ දේවල් ඔහු ඒක තුළදී විනාශ කරනවා. ඒ සම්මත වෙලා තිබිච්ච ගොඩාක් දේවල් විනාශ කළා තමයි ඔහු කඩින් රේඛාවක් ඇඳලා පෙන්නනවා ලංකාවේ පූර්ණ කලාත්මක පරිසමාප්තිය වෙනුත් නවකතාව. ඒක කලේ කොහොමද? ඔහු කලේ චරිත සහ සිදුවීම් අතරේ සාම්‍යයක් ඇති කළා. මේ එකක්වත් ඕපපාතික උඩින් කඩා නොවිච්ච පාඨකයාගේ හදගැස්ම නියෝජනය කරන සිදුවීම් මාලාවක් හැටියට. ඇත්තටම ගම්පිරිලිය තුල තියෙන ප්‍රධානම සාකච්ඡාවට භාජනය කරන්නේ මහගෙදර බිඳවැටීම නෙමෙයිනේ. නමුත් අපි කතාවක් හැටියට ගත්තාම තියෙන්නේ මහගෙදර බිඳවැටීමනේ. කයිසාරුවත්තේ මාතරහාමිනේ නන්දගේ ජීවිතය අර විවාහ නොවි ගෙදර ඉතුරු වෙන මේ කවුද මේ අනුලා
අනුලගේ ඒව හරහා. නමුත් ඒක ඇතුලේ තියෙන එක නෙමෙයිනේ ප්‍රධානම දේ. මේ යුග දෙකක් අතරේ ඇති වෙන සමාජ ගමක් තුළ ඇති වෙන මේ ආර්ථික තත්ත්වයන් විසින් නැති කරනු ලබන වෙනස් වීම. ඒකෙදී භාෂාව ගැන කතා කරන මගෙන් සංවාද ගැන ඇහුවානේ. ලංකාවේ සංවාද වලින් ඉතා වැදගත් සංවාද දෙකක් තියෙනවා ගම්පෙරළිය ඇතුලේ. මොකද ඒ සංවාද වලින් නියෝජනය කරන්නේ අදාළ සිදුවීමට අදාළ කේන්ද්‍රීය දේ නෙමෙයි. ඒ සිදුවීමට පාදක වෙච්ච සමස්ත මහා චිත්‍රය තමයි නියෝජනය කරන්නේ. එකක් තමයි නන්දට පියල්ගේ විවාහ යෝජනාව කියනවනේ. ගෙනාපු 60ම මාතරහමනේ කියන්නේ කවුද උන්ට හිර දෙන්නේ? කවුද උන්ට හිර දෙන්නේ කිව්වහම ගමේ තිබිච්ච කුලස්තරායනය තමයි මේ පෙන්වන්නේ. ඒ එතන කොයිවත් කියන්නේ අපි මේමයි උඹලා අරමයි කියන්නේ. කවුද උන්ට හිර දෙන්නේ? හරි ප්‍රබලයි. ඒක කතාකරුවා ප්‍රබන්ධකරුවා ළඟ තියෙන බලවත් ශක්තිය, භාෂාවේ තියෙන වැදගත්ම ශක්තියක් වූ මුදාහරිනවා විශාල කතාවක් කියන එකම කියයි. ඊළඟ එක තමයි ස්වාමියා මිය ගියා එන්න කියලා ගියාම රත්නපුර හොස්පිටලෙට ගියාම නන්ද දකින්නේ ජිනදාසවනේ පියල් බලන්න යන්නේ. දකින්නේ ජිනදාසව. එයා ඔක්කොම කටයුතු කරලා ගෙදර ආවට පස්සේ නන්ද දන්නේ පියල්ගේ පීඩනේ, පියල් දන්නේ නන්දගේ පීඩනේ. හැබැයි අර නන්ද තාමත් මේක ෂෝක් වෙනකොට පියල් එකක් කියනවා. කොහොම වුණත් අන්තිමේදී ජිනදාසගේ මරණ කලේ මගේ සල්ලි වලින්. ඒතකොට මොකද්ද මේ පුපුරන්නේ? නන්දට බනිනවද මේ කරන්නේ? නෑ, කතාකරුවා ඒක පාවිච්චි කරනවා. පියල්ගේ ඇතුළේ තිබුණා මේ මහා ගම විසින් තවන්ට කරපු සමාජ අසාධාරණේ ප්‍රමාණය බලය. ඒක තමයි කතාකරුවා පුපුරන්නේ. ඒ නිසා කතාකරුවා මේ නිකම් වචන ලියන්නේ නෙමෙයි. මම රමලයාම කියන උත්සාහ කළේ ප්‍රබන්ධකරුවා තමන්ගේ ප්‍රබන්ධය වෙනුවෙන් මාර හෝම්වර්ක් ටිකක් කරන්න ඕන. මාර වැඩ ටිකක් කරන්න ඕන. ඒ වැඩ ටිකක් නොකර උට භාෂාව පාවිච්චි කරන්නත් බෑ. අවස්ථා සිද්ධි නිරූපණය කරන්නත් බෑ. චරිත විකාශනයකට කරන්නත් බෑ. ඔහු ඒක කරන්න ඕන. ඒ කරපු සාර්ථකව තමයි කලාත්මක පරිසමාප්තිය පිළිච්ච නාගතා කියලා කියන්නේ. ඉතින් මම හිතනවා මේ මොහොතේ අපි සියල්ලම නියෝජනය කරමින් මේ උත්සාහ කරන්නේ ප්‍රබන්ධය කියන එක ප්‍රබන්ධයම විකාශනයක් ඇරෙන්න ඉදිරියට ගෙනියන්න. ඒක කතාවට යටපත් කරන්නවත්, කතන්දරයට යටපත් කරන්නවත්, සංස්කෘතිය විසින් දෙන්න සමාජ සම්මත නියමයන් වල හිරකාරය කරන්නවත් නොදී අපිට ලැබෙන අවස්ථාවලින් මේ පුංචි ඉඩස් වලින් රිංගලා ගිහිල්ලා යමක් කරන්න. ඉතින් මම කියන්නේ අපි දැනට මේ අපි තුන්දෙනා මෙතන ඉන්න නිසා අපි තුන්දෙනාම කියලා කියන්න පුළුවන්. ගොඩක් අපේ සමාජයේ ඉන්න එහෙම ලේඛකයෝ, අපි ප්‍රවීණ ලේඛකයෝ ඉන්නවා, ආධුනික ලේඛකයෝ ඉන්නවා. ඒක තියෙන හොඳම දේ තමයි මේ සියල්ලම දේ ප්‍රබන්ධකරුවට හොඳ ඇහක් තියෙනවා. හොඳ කනක් තියෙන්න ඕනේ. හොඳ මොලයක් තියෙන්න ඕනේ. ඇහෙන් දැකලා කනෙන් අහලා අපි මෙතනදී මේක විභාග කරගන්න ඕනේ. විභාග කරලා තමයි අපි ලියන්න ඕනේ. අත්දැකීම දැක්ක පැලියට ලියන්න හොඳ නැහැ. මොකද අත්දැකීම් කියන්නේ රැවටෙනවා අපි. අත්දැකීම් තුල අතන ඕන අත්දැකීම කතාවක් තියෙනවා. අත්දැකීමක් කියන්නේ කතාවක් නේ. අර අපි මුලින්දම කිව්වා ඇවිල්ලා කියන්නේ මේ අත්දැකීමනේ. හැබැයි නිර්මාණයක් වෙන්න, ප්‍රබන්ධයක් වෙන්න අත්දැකීම ඇතුලේ තියෙනවා නිර්මාණයකට දාලා චූටි ඉංගිති ටිකක්. අන්න ඒක ඉංගිතිය හරියටම අල්ල ගන්න ඕනේ. අල්ල ගත්තොත් ඔබට නව ප්‍රබන්ධයක් කරන්න පුළුවන්. නැත්තම් කරන්න පුළුවන් අත්දැකීමක් රචනය කරලා මම පොතක් ලිව්වා. අර පොතක් ලියන්න ඕනේ, පුතෙක් හදන්න ඕනේ, පරණ මේකත් ගොඩක් පොත් ලියන්නේ එහෙමනේ. ඒ තෘප්තිය ගන්න පුළුවන්. හැබැයි ප්‍රබන්ධ සාහිත්‍යයට තමන්ගෙන් යමක් වුණා කියන්න නම් මේ තියෙන ප්‍රබන්ධාත්මක ගුණ රකිමින් මේක තව ටිකක් අතික්‍රමණය කරමින් ඉස්සරහට යන්න ලේඛකයෝ උත්සාහ කරන්න ඕන. අපි දැන් අපි ඇත්තටම අපිට වැඩි මේ ජ්‍යෙෂ්ඨ ලේඛකයෙක් මේ කීර්ති වැලිසේරිගේ මහත්මයා අපි කෙටි කතා ලිව්වේ මේගොල්ලන්ගේ කෙටි කතා කියවල මේ කෙටි කතා ඇතුලේ තියෙන ඒ කෙටි කතා ඉක්මවගෙන යන්න අපිට කොතන හරි ඉඩක් තියෙනවා කියලා හොයාගෙන ඉඳලා අන්නේ තැන් වලින් ගිහිල්ලා ඒ සම්මතත් පොඩ්ඩක් අපි එහාට මෙහාට කළා තමයි අපේ නිර්මාණ අපි කළේ. හැබැයි කොතනවත් මේ නිර්මාණ ඒකෙන් පහත් වෙන්නේ නැහැ. ඒක යුගයක නියෝජනය කරන යුගයක් තියෙන යුගයේත් එක්ක මේ අපි බිහි වෙලා එනවා. රාමරසේකරගෙන් බිහි වෙලා පිරිසක් මෙහෙම ආවා වගේ නේ. වික්‍රමසිංහ මහත්තයාගෙන් බිහි වෙලා පිරිසක් ආවා. කවුරුත් ගම්පෙරළිය කරේ තියාගෙන ආවේ නැහැ. හැබැයි ගම්පෙරළිය ආభాෂයේ ගම්පෙරළිය දිරිය ලංකාවේ නවකතා විකාශනයේ තදින් බලපෑමක්. ඒක අපිට අමතක කරන්න බෑ. ඔව්, නවීන කතාකාරයා බාහිර ලෝකයේ සිදුවීම් වලට වඩා මිනිස්සුන්ගේ චිත්ත අභ්‍යන්තරයට ගිහිල්ලා එය විස්තර කිරීමට බොහෝ සෙයින් උත්සාහ කරනවා. එතකොට දිග ගද්‍ය කතාවන් නවකතාවන් බවට පත්වෙන්න, ප්‍රබන්ධ කතා බවට පත්වෙන්න උත්සාහ කරන ගොඩක් වෙලාවට මේ ජීවිත විවරණ ඉදිරිපත් කිරීමේ තියෙන උවමනාව නිසා. දැන් කතාව තුළ අපිට හම්බෙච්ච චරිතවලට වැඩිය ප්‍රබන්ධකරුවා චරිතවලට දෙන හැඩය වෙනස්. ඉතින් මේ සියල්ලම මේ කතාව
කතන්දරය නවකතාව කියන මාතෘකාවේ අපි විවිධ දිශානුගතව අපිට පුළුවන් හැටියට අපි අදහස් මතු කරගන්න උත්සාහ කරා. අපිට හොඳ අවසානයක් හදලා දෙන්න මේ වැඩසටහන සමාප්ත කරන්න මේ මාතෘකාවේ ඉඳගෙන. ඔව් මම ඇත්තටම මට කතා කරන්න තියෙන දේවල් බොහොමයි වගේම ඒ හින්දාම ඒ කියන්නේ කතා කරන්න තියෙන දේ බොහොමයි කියන එකේ තේරුම ඒ හැම දෙයක්ම වැදගත්. අන්න ඒකයි. ඒ හින්දාම මට මූලිකව කියන්න දෙයක් තමයි අපේ පාඨකයාට විචාරකයාට මම විශේෂයෙන්ම කියන දේ තමයි ඇත්තටම අපේ පාඨකයා විචාරකයා සියලු දෙනාම පිළිගන්න ඕන දෙයක් තමයි නූතන ප්‍රබන්ධ කතාව නවකතාව කෙටි කතාව කියවීම යම්කිසි ඇත්තටම කියවීමට යම්කිසි හැදෑරීමක් අවශ්‍යයි පුහුණුවක් අවශ්‍යයි කියන එක. ඒක මම පැහැදිලිව පිළිගන්නවා අදහනවා. ඒක මම ඊටම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ අයට අනේ ඒ වෙහෙස ගන්න කියලා මම එයාලට කියනවා. මොකද එහෙම නැතුව නිර්මාණකරුවාට හෝ නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කරන්න බෑ. මොකද මම ගොඩක් අවස්ථාවල දැකලා තියෙනවා අපේ කොතෙකුත් හොඳ නිර්මාණ විචාරකයාගෙන් පාඨකයාගෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. මොකද ඒ වගේ ඉදිරිපත් කරන ඉවරයක් නැති අනන්ත වටිනාකම් වටිනා ස්ථාන ඒ අයට තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. තේරුම් ගන්න ශක්තියක් නැහැ. ඒකට හේතුව ඒ අය මේ ශානරය උදාහරණයක් නවකතාව කියන ශානරය හෝ කෙටි කතාව කියන ශානරය ඒ ශානරයේ තියෙන ලක්ෂණ නැත්තම් නූතනයේ ඒ ශානරයේ මොන තත්ත්වවලට පත් වෙලාද අලුතෙන් හොයාගත්ත දේවල් මොනවද අලුතෙන් වර්ධනය කරගත්ත තත්ත්ව මොනවද කියන දේවල් ගැන කිසි අවබෝධයක් නැහැ. ඒ වගේම මේ එදිනෙදා සමාජයේ ජීවත්වීම තුළ ලබන අත්දැකීම් වගේම විශේෂයෙන් අපි දන්නවා අද මම විශේෂයෙන් විශ්වවිද්‍යාලයේ උගන්වන ගුරුවරයෙක් විදියට මම දකිනවා ඇත්තටම ගොඩක් දුරට අපේ නූතන මම ඒ අයට අනිත් අය කියන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මේ දොස් කියනවා හැම නෙමෙයි ඇත්තටම හරි අපූර්වට සරලකරණයක් වෙලා තියෙනවා මේ චරිත. ඒ කියන්නේ නූතන પરම්පරාව ගොඩක් දුරට සරලකරණයක් වෙලා තියෙනවා. ඒ හින්දාම අර මේ සංකීර්ණ තත්ත්ව අවබෝධ කරගන්න උත්සාහ නොකරන ගතියක්. ඒවා මොකටද කියන ගතියක්. එහෙනම් අපිට ගොඩක් අවස්ථාවල අපි ඉතා ප්‍රසිද්ධ ගීත සාහිත්‍යයම අරන් බලමු. ඇත්තටම අපේ කියන්නේ මම නම් දකින්නේ කලාව ඊට වඩා පාඨකයාට වැඩ සහිත වැඩවීමක් කලාව. සාහිත්‍ය පාඨකයාට වැඩවීමක්. ලේඛකයා කියන්නේ යමක් මම උතන කියනවා අනුශ්‍රී මහත්තයා ඉස්සලා කතා කරපු තැනින්ම ගත්තොත් ලේඛකයා වචනවල පැක් කරලා දෙන අසුරලා දෙන යම් දෙයක් ඇත්නම් ඒක පාඨකයා විසින් ලිහලා ගත යුතුයි. ඒක මොකද ලේඛකයාට බෑ ලිහලා දෙන්න. ලේඛකයා පැක් කරලා දෙන අපි කියමු රූපකයක් කියලා. රූපකයක් විදිහට පැක් කරලා දෙනවා. අන්පැක් කරගන්න එක, ලියා ගන්න එක පාඨකයාගේ වගකීම. එතකොට අපිට කියන්න බෑ අර පැක් කරලා දුන්න දේ ඒ විදිහටම ගන්නවා කියලා කියන්නේ කොහෙත්ම. පාඨකයාට මේක සොඳුරු වැඩබිමක්. පාඨකයාට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා මම පැහැදිලිව කියන්නේ නූතන පාඨකයාට විචාරකයාට මේ ශානර වගේම ඒ කියන්නේ මේකෙන් අංග නවකතා හෝ කෙටි කතාව හෝ සිනමාව හෝ ගීතය හෝ ඒ කියන අංග ප්‍රවර්ග ශානර ගැන අධ්‍යයනය කරන්න ඒ වගේම ඒවට වස්තු විශේෂ වෙන මේ සමාජ සන්දර්භ සංස්කෘතික තත්ත්ව ගැන අධ්‍යයනය කරන අලුතෙන් හිතන්න ඒ ඔස්සේ ඒ නිර්මාණ කියවීම කරන්න ඒ කියවීම කරන්නේ හුදෙක් වින්දනය කියන කාරණය සඳහා වගේම තමන් මේ සාහිත්‍ය තමන්ගේ ජීවිතවලට යම් ආකාරයකින් බද්ධ කර ගැනීමක් සඳහා උදව් කර ගැනීමක් සඳහා මම අන්න ඒ කියන කාරණාව ඊටම කරුණාවෙන් මතක් කරනවා ඉල්ලනවා මම හිතන්නේ මම ඇත්තටම මේ වගේ අවස්ථාවලට දැන් මම ලොකු දුරක් ගෙවාගෙන මේ අවස්ථාවට මද කොළඹ එන්නේ මට අවශ්‍ය ඔන්න ඔය කියන තැනට අපේ පාඨකයාව ගන්න. එහෙම නැති වුණොත් අපේ මේ ලේඛකයන්ට මේ ලොකු අසාධාරණයක්. එයාලගේ ලේඛන වලට නිර්මාණ වලට ලොකු අසාධාරණයක්. හොඳයි අපි කතාව නවකතාව ඔස්සේ විවිධ පැතිකඩ ඔස්සේ ගමන් කරමින් උත්සාහ කළා කතාව කතන්දරය සහ ප්‍රබන්ධය කියන මාතෘකාවෙන් යම් අදහසක් හොයාගෙන දැන් අවසානයේ කිව්වා වගේ මේ හැම මොහොතක්ම හැම වචනයක්ම හැම අත්දැකීමක්ම දැනුම් පොතට එකතු කරගත්තයින් පස්සේ අපිට ඒ දැනුමම ඊළඟ අවබෝධය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ දැනුම ඔබේ
මීළඟ මොහොතේ අවබෝධයට පාවිච්චි කරන්න උදව් වුණා යයි විශ්වාස කරමින් අපි සමුදෙනවා අද සාකච්ඡාවට පිරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද රත්නායක මහත්මයාට ස්තුතියි අද අපේ සාකච්ඡාවට පැමිණියාට. ඒ වගේම කීර්ති වැලිසරගේ මහත්මයාටත් බොහොම ස්තුතියි. වගේම අනුරසිරි හෙට්ටිගේ මහත්මයාටත් බොහොම ස්තුතියි අද ලිවිසරි ප්‍රේමය හැඩ කරන්නට එකතු වුණාට. ඉතින් හිතවතුනි අදත් අපි ලිවිසරි ප්‍රේමය සමාප්ත කරන්නේ ඔබට රස විඳින්නට පුළුවන් සාහිත්‍යයක් උරුම කරගන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වේවායි ප්‍රාර්ථනා කරමි.